සියලු දෙනාටම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණානුභාවයයි වහ ධර්ම ඥානය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසට නියමිත කතාවත් ප්‍රකරණ දේශනාව අපි මේ ආකාරයෙන් ආරම්භ කරමු. මුලින්ම ගාථා සජ්ජායනා කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්ත මණි ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨාන සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා යස දේනා නිකමින්සු සුභා ජබ්බන්න රංසියා නීල පීතා රාතසේතා මංජට්ටා ච ප්‍රහස්සරා තන්ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදට නියමිත දේශනාව අපි පටන් ගන්නේ කතාවත් ප්‍රකරණයේ දෙවෙන කාණ්ඩයේ 5 වෙනි කතාව. ගිය සතියේ අපි 4 වෙනි කතාව අවසන් කරා. අදට නියමිත කතාව පටන් ගන්නේ අට්ටමක කතා. අට්ටමක කතා මෙතෙන්දි විස්තර කරනවා මාර්ගක්ෂණේ ක්ලේශ සමුදාය නැතින අෂ්ටමක වූ සෝතාපට්ටි මාර්ගස්ත පුද්ගලයාගේ පරිඋත්ථානයෝ දෙදෙනෙක්. පරිඋත්ථාන කියන වචනේ තේරුම දන්නවා. දෙදෙනෙක් ඇති ලබ්ධිගත් වාදීහු ඇත. පරිඋත්ථාන අනුශය පරිඋත්ථාන වීතික්කම කියලා අපි වචන තුනක් ඉගෙනගෙන තියෙනවා. අනුශය පරිඋත්ථාන දෙදෙනෙක් ඇති. එතකොට පරිඋත්ථාන කියන්නේ කෙලෙස් නැග ඒම. පරිඋත්ථාන දෙදෙනෙක් ඇති කියලා එතකොට පැහැදිලි කරගන්න ඒක විස්තර කරන ආකාරය තියෙනවා. එතකොට අට කතාවෙත් විස්තර අට්ටමක සෝතාපට්ටි මාර්ගස්ත පුද්ගලයා පරිඋත්ථාන කියන්නේ කෙලෙස් නැගීම, කෙලෙස් නැගිටීම දෙකක් ප්‍රහීන වූයයි ලබ්ධියේ අංශය දැනගත් අන්ධකයන්ගේ සහ සම්මිතයන්ගේ මෙහි. එතකොට පරිඋත්ථාන කියනකොට අනුශය එකක්, පරිඋත්ථාන එකක්. වීතික්කම කියන්නේ ඒ කෙලෙස් වලින් කරන්නා වූ කාය කර්ම, වචී කර්ම ආදී දේවල්. ඒක නිසා පරිඋත්ථාන දෙකක් කියන්නේ අනුශය සහ පරිඋත්ථාන. නිදිගත කෙලෙස්, ඒ කෙලෙස් සිතේ නැගී සිටීම කියන එකයි විස්තර කරන්නේ. මෙතෙන්දී විස්තර කරනවා මාර්ගක්ෂණයේදී කෙලෙස් හැසිරීම මාර්ගයේදී කෙලෙස් සම්පූර්ණ ප්‍රහාණය වෙනවා. වැතිහෙන් අෂ්ටමක සෝතාපට්ටි මාර්ගස්ත පුද්ගලයේ පරිඋත්ථාන දෙකක් ප්‍රහීනයයි කියන ලබ්ධිගත් අය ඉන්නවා. ඒකටයි මේ විස්තර ඉදිරිපත් කරේ. අපි කෙටි කොටසක් ගනිමු. දැන් මෙතන අෂ්ටමක කියලා කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, රහත් කියන මාර්ග ඵල පුද්ගලයෝ 4 දෙනයි. ඵල 4 දෙනයි අෂ්ටමක. එතකොට මෙතන විස්තර කරනවා අෂ්ටමක්ෂ පුද්ගල දිට්ඨි පරිඋත්ථානම් පහීනಂತಿ. අෂ්ටම පුද්ගලයා දිට්ඨි පරිඋත්ථාන දිට්ඨිය නැගී සිටීම ප්‍රහීන වේද කියලා ප්‍රශ්නයක් මුලින්ම අහනවා. අහුවම ඒ කියනවා එසේ මාර්ගක්ෂණයේ පටන් දිෂ්ටි අනුත්පත්ති පැනෙනුත් කළ. එතකොට මාර්ගක්ෂණයේදීම තෙරුවන් සරණයි. මේ පරිඋත්ථාන දෙදෙනෙක් කියලා අනුශය ගත්තේ ඉතින් එතන පරිඋත්ථානට අනුශය කියන්නේ සමුච්ඡේදයට ගන්න එක නේද? අනුශය කියන්නේ සමුච්ඡේදයෙන් ප්‍රහාණය කරන එක අනුශය කියන්නේ. අනුශය කියන්නේ නෝන නිදිගත කෙලෙස්. අනුශයෙන් මොනවත් නිදිගත කෙලෙස්. ඒ කියන්නේ හිතේ කෙලෙස් තියෙනවා. දැන් නෝනලාගේ අපේ අනුශය වශයෙන් කෙලෙස් තියෙන්න පුළුවන්. අනුශය පරිඋත්ථාන කියන්නේ කෙලෙස් නැගින බෝතලයක් ගත්තොත් බෝතලේ වතුරේ
කුඩා කුඩා දූලි අරවමයා යට ගැහිලා තියෙන්න පුළුවන්. බෝතලේ හෙල්ලුවම ඒව උඩට මතුවෙනවා. අන්න ඒ වගේ. එතකොට බෝතලේ යට අඩියේ තියෙන දූලි ටික වගේ තමයි අපේ හිතේ කෙලෙස් තියෙනවා නැත්තේ නෑ. ඒවා නිදිගතයි. නොයෙක් සමාජ ධර්ම වලින් බැඳීම් වලින් අපි ඒව යටපත් කරගෙන ඉන්නවා. Irwan Sarnai semetan අට්ඨමකස්ස කියනකොට අටවෙනි පුජ්‍යලයා සෝතාපන්න මාර්ගයේ ඉන්න පුජ්‍යලයා අර අට දෙනාගෙන් ඔව් මාර්ග සෝතාපන්න මාර්ගස්ත පුජ්‍යලයා අට්ඨමකස්ස මේක යමකේ මේ විදිහටම එතකොට අනුශය කියලා කියනකොට පැහැදිලි වෙන්න ඕන නෝනා ඒකෙදි විස්තර කෙරෙනවා කෙලෙස් හිතේ තියෙනවා නිදිගත කෙලෙස් තියෙනවා. පරිඋත්ථාන කියලා කියන්නේ කෙලෙස් නැගී සිටීම. කෙලෙස් නැගිටින්නේ යම් හේතු තියෙනවා. බාහිර හේතු නිසා. බාහිර දාන පංචද්වාරයෙන් මනෝද්වාරයෙන් ගන්නා වූ නොයෙක් හේතු නිසා තමයි කෙලෙස් නැගී සිටින්නේ. කෙලෙස් නැගී සිටින්නේ ඒක නිසා. පරිඋත්ථාන කියන වචනේ තේරුම ඒක. දැන් අෂ්ටම පුද්ගලයා දෘෂ්ටිය පරිඋත්ථාන වේද. දිට්ඨිය පරිඋත්ථාන. දිට්ඨිය නැගී සිටින්නේ ප්‍රහීන. පරිඋත්ථාන ප්‍රහීන වේද. දිට්ඨිය නැගී සිටීම නැති වෙනවද ප්‍රහීන වෙනවද කියලායි අහන්නේ. එතකොට එසේය කියලා කියනවා. එතකොට පැහැදිලි වෙන්න කරුණා කළා මේ කොටස විස්තර කරන්නේ ඒ ආකාරයට. එතකොට අෂ්ටමක පුද්ගලෝ සෝතාපන්නෝ සෝතාපන්න ඵල පටිපන්නෝ පටිලද්දෝ අධිගතෝ සච්චිකතෝ උපසම්පජ්ජ විහෙරති කායේන පුසිතා විහෙරති. එතකොට සෝතාපන්න අෂ්ටමක සෝතාපන්න වූයේ සෝතාපන්න ඵල ප්‍රාප්ත වූයේ පටිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්ෂාත් කෘත වූයේ ඒට පැමිණ වාසය කරේද නාම කයින් ස්පර්ශ කොට වාසය කරේද කියලා අර ප්‍රශ්නේ සිංහල පැත්තේ විස්තරණය කරනවා. එතකොට එතකට කියනවා එසේ නොකිය යුතුයි කියලා. එතකොට පැහැදිලි කරගන්න ඊටාම කෙටි විස්තරයක් විතර තියෙන්නේ. ඒ තේරුම අරගන්න අෂ්ටම පුද්ගලයා විචිකිච්ඡා පරිඋත්ථාන වේද. එතකොට විචිකිච්ඡාවත් සෝවාන් පුද්ගලයාට අෂ්ටම සෝතාපන්නයේ සෝතාපන්න ඵල ප්‍රාප්ත වූයේ නාමකයි ස්පර්ශ කොට වාසය කරේද. එසේ නොකිය යුතුද. අෂ්ටම පුද්ගලයා දෘෂ්ටිය පරිඋත්ථාන ප්‍රහීන වේද. අර පළවෙනි ප්‍රශ්නම නවතත් කියනවා ඒ වගේම එසේය කියලා. එතකොට පැහැදිලි කරගන්න එසේ අවසාන ඡේදය බලන්න එසේ නොකියද. සීලබුත පරාමාස පරිඋත්ථාන නමේ ව්‍යවහාරයක් නැත. එහෙම ව්‍යවහාර කෙරෙනවා නෙවෙයි කියලායි විස්තර කරන්නේ. ඒක නිසා කරුණා කළා පැහැදිලි කරගන්න තුන්වන්නේ පිටෙන් මේ කොටසේ ඊළඟ පිටුවේ 44 වෙනි පිටුවේ තියෙන කොටසුත් ඒ හා සමානයි. විශේෂයක් නම් පේන්නේ නැහැ. විශේෂයක් නම් නැහැ. එතකොට සෝවාන් පුද්ගලයාගේ විචිකිච්ඡාව දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී දේවල් කියන්නේ විස්තර කරන ආකාරයමයි. අවසානයේ 16 සකවාදී 17 පරවාදී 17 පරවාදී 18 පරවාදී නමතත් ඒ පරවාදීන් ප්‍රශ්න අෂ්ටම පුද්ගලයා ද්විතීය පරිඋත්ථාන ප්‍රහීනයයි නොකිය යුතු වේද. ද්විතීය පරිඋත්ථාන ප්‍රහීනයයි නොකිය යුතු වේද. දැන් මෙන්න සකවාදීන් උත්තර දෙනවා. අෂ්ටමක පුද්ගලයාගේ ද්විතීය පරිඋත්ථාන ප්‍රහීනයයි නොකිය යුතු වේද කියන්නේ නැතිද. එහෙමනම් ඔව් කියනවා සකවාදී. එතකොට පරවාදීන් අනු උපදනේ වේද. උපදනේ වේද. අන්න සකවාදීන් උත්තර නූපදනේ. ඒ මොකෝ ප්‍රහාණය වෙලෙවසයි. ඉතින් නූපදනේ වේ නම් අන්න
ඉතින් නූපදිනේ වේනම් බලන්නේ ආකාරයේ ප්‍රශ්නේ උත්තරේ දීලා ප්‍රශ්නේ ඒ ආකාරයෙන් අවසාන කරන බවත ඒ කරුණෙන් අෂ්ටමක පුද්ගලයා දෘෂ්ටි පරිවුණාට ප්‍රහීණයයි කිය යුතුයමය. I'm sorry මට අමතක වුණා. හරි දැන් පරවාදීන් මේ ප්‍රශ්නය අහන්නේ බලන්න කරුණා කළා 17 සකවාදී පරිඥාව ආමන්තා කියන පරවාදී අහනවා නැවතත් පරවාදී අනුയോഗයේ අහනවා උපජ්ජිසති. එතකොට සකවාදීන් උත්තර දෙනවා නූපජ්ජිසති නූපදනීය. එතකොට නැවත තාපනා විදන හංචේ නූපජ්ජිසති තේන වතරේ වත්තබ්බෝ අට්ඨම කස්ස පුද්ගලස්ස දිට්ඨි පරිඋත්තානම් පහිනන්ති. එහෙනම් කියනවා ඒ කරුණෙන් බවත අෂ්ටමක පුද්ගලයාගේ දිට්ඨි පරිඋත්තාන ප්‍රහීණයයි කිය යුතුයමයි. අන්න ප්‍රශ්නේ අවසන් කරන හැටි බලන්න මේ ප්‍රශ්නේ නගන්නේ මේ උත්තර දෙක බලාපොරොත්තු ඊට පස්සේ උත්තරයට ගැලපෙන්න ප්‍රශ්නේ අවසන් කරන ආකාරය ඒවා පැහැදිලි කර ගන්න ඕන කියවලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ 18 වෙනි ප්‍රශ්නේත් ඒ වගේම අෂ්ටමක පුද්ගලයාගේ විචිකිච්ඡා පරිඋත්තාන ප්‍රහීණයයි නොකිය යුතු වේද නැවතත් ඒ ප්‍රශ්න අහනවා. ආමන්තා කියලා සකවාදීන් උත්තර දෙනවා. ඊට පස්සේ පරවාදීන් අනුയോഗය උපජ්ජිසති. එතකොට සකවාදීන් උත්තර නූපජ්ජිසති නූපදිනේය. ඒක හා සමාන ප්‍රශ්න දෙක සකවාදීන් නැවත අපනා විදිහපතව හංචි නූපජ්ජිසති තේන වතරේ වත්තබ්බු අට්ඨම කස්ස පුද්ගලස්ස විචිකිච්ඡා පරිඋත්තානම් පහිනන්ති. අර ඉහත සඳහන්ම ප්‍රශ්නේ අවසන් කිරීමමයි ඒ විස්තර කරන ආකාරයමයි විස්තර කරන්න පැහැදිලි කර ගන්න ඕන කරුණා කළා. ඒ කොටස ඊළඟට 18 19 20 කරුණා කරලා බලන්න. ඒ කොටසේ විශේෂ විස්තරයක් නැහැ. කරුණා කරලා ඔය කට්ටිය කියවලා බලන්න ඕන. දැන් කියවලා තේරුම් ගන්න ඕන. නොපැහැදිලි දෙයක් තියෙනවා නම් කරුණා කරලා විමසන්න. එතකොට අවසන් කරනවා සකවාදීන් අට්ඨම කස්ස පුද්ගල විචිකිච්ඡා පරිඋත්තාන නූපජ්ජිසති කත්වා පහිනන්ති. එතකොට විස්තර කරනවා අට්ඨම පුද්ගලයා විචිකිච්ඡා පරිඋත්තාන නූපදනේ යනු හේතු කොටගෙන ඒ ප්‍රහීණයයි කීයෙහි ආමන්තා. පරවාදීන් උත්තර දෙනවා ආමන්තා. මෙන්න විස්තර කරන ගෝත්‍ර භූ පුද්ගලයාගේ ගෝත්‍ර භූ කියන කොටස් පැහැදිලි කර ගන්න ඕන. සෝවාන් ගෝත්‍ර බුණෝ සෝවාන් පුද්ගලස්ස විචිකිච්ඡා පරිඋත්තානං නූපජ්ජිසතිති කତ୍වා ප්‍රහීනන්ති යනු හේතු කොටගෙන ඒ ප්‍රහීණයයි කීයෙහි ඒසේ නොකිය යුතුයි න හේ වං වත්තබ්බෝ කියලා පරවාදීන් උත්තර දෙනවා. ඒ කොටස පැහැදිලි කර ගන්න විස්තර කරන ආකාරය ඊළඟට අට්ඨමක කතා වල යම් කිසි ගැටලුවක් තියෙනවද කියලා කරුණා කරලා කියන්න. ඒකේ ඒ කතාව කෙටි ඒ කතාව කොටසක් තියෙන සෝවාන් පුද්ගලයාගේ පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. තුන්වැනි පිටෙන් තෙරුවන් සරණයි සර් සමා වෙන්න. තෙරුවන් සරණයි සර්. කියන්නේ සර් අට්ඨම කතා මාතෘකාව පැහැදිලි කිරීම මේ ප්‍රමාණවත්ද නැත්නම් ඊට වැඩිය විස්තර කිරීමක් අවශ්‍යද වෙනවද සර්? සෝවාන් පුද්ගලයාගේ දෙට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාසා කියන ධර්ම තුන විතරයිනේ.
ඇත්ත වශයෙන්ම මෙතන විස්තර කරනවා කරුණා කළා සීලබ්බත පරාමාසයත් දිට්ඨියේම එක කොටසක්. එතකොට දිට්ඨියේම කොටසක් තමයි සීලබ්බත පරාමාස කියන්නේ. එතකොට සංයෝජන වශයෙන් ධර්ම දෙක. එතකොට සීලබ්බත පරාමාසය විස්තර කෙරෙන්නේ නැහැ. එතකොට සෝවාන් පුද්ගලයාගේ මාර්ගක්ෂණයේදී මේ පරිඋත්ථාන වශයෙන් දැන් බලන්න මේක මාතෘකා පාඨයේ සමුදාය නැති හේන් මාර්ගක්ෂණයේ කෙලෙස් සමුදාචාර නැති හේන් අෂ්ටමක සූතෝත් සෝතාපට්ටි මාර්ගස්ත පුද්ගලයාගේ පරිඋත්ථානය දෙදෙනෙක් ඇති ලද්දගත් වාදී වූ ඇත. සෝතාපට්ටි මාර්ගස්ත පුද්ගලයාගේ එතකොට රෝතාපස්සේ මාර්ගස්ත පුද්ගලයාගේ පරිඋත්ථාන දෙදෙනෙක් ඇති කියලා ලද්දිගත් වාදී. එතකොට මෙතන විස්තර කරනවා. එතකොට ඒ අවස්ථාවේදී පරිඋත්ථාන වශයෙන් සකවාදීන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද සමුච්ඡේද ප්‍රහාණයෙන් පස්සේ දැන් මේ කට්ටියට එහෙම එකක් නැහැ. සර් ඒක තේරුම් කරන්න දැන් මාර්ගස්ථයේදී ඵලස්ථයට තමයි සමුච්ඡේද ප්‍රහාණය වෙලා තියෙන්නේ. මාර්ගසිතේ ප්‍රහාණය වෙලා නැහැ කියලාද ඒක? නෑ මෙතෙන්දි ගන්න ඒ මාර්ගයේදී සෝතාපට්ටි මාර්ගස්ත පුද්ගලයාගේ පරිඋත්ථාන. ඒ කියන්නේ කෙලෙස් නැගී සිටීම් දෙකක් තියෙනවා. එතකොට මාර්ගක්ෂණයේදී කෙලෙස් නැගී සිටීමක් අපි ඉගෙන ගන්නේ නෑනේ. ඵලස්ය වෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා ඉවරුණන් පස්සේ ඵලයටපත් වෙනවා. එතකොට මාර්ගසිතේ කෙලෙස් නැහැ. ඒ සිතේ ඒ කෙලෙස් දෙක තුන නැත්තේ. එහෙනම් මාර්ගසිතේදී මාර්ගසිත පහළ වෙනකොට කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණය වෙලයි මාර්ගසිත පහළ වෙන්නේ. එතකොට මාර්ගසිත කියනකොට ඇත්ත වශයෙන්ම ටිකක් ගැටලු සහගත කල්පනාවට ගන්න පුළුවන් එකක් වෙන්න ඕන. දැන් එතකොට අපිට පැහැදිලි වෙන්න ඕන මාර්ගසිත පහළ වෙනකොට නෝන අපේ හිතේ කෙලෙස් නැති වෙන්න ඕනනේ. නැත්තම් මාර්ගසිත පහළ වෙන්නේ නැහනේ. එතකොට මාර්ගසිත පහළ වෙන මොහොත අර යථාව සරස ලක්ෂණ කියන වචනෙත් එක්ක ඒ කියන්නේ එක මොහොතකදී එක ක්ෂණයකදී කරුණු දෙකක් ඉෂ්ට වෙන්න පුළුවන්. මාර්ගසිත පහළ වෙනකොට මාර්ගසිත පහළ වෙන්නේ කෙලෙස් තියෙනවා නම් කෙලෙස් එතකොට සම්පූර්ණයෙන්ම තුනී වෙනවා, සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඒක කොට තමයි මාර්ගසිත පහළ වෙන්නේ. මාර්ගසිත පහළ වුණා නම් ඊළඟට ඇති වෙන සිත තමයි ඵලසිත. එතකොට ඒ ඵලසිත පහළ වුණාම කෙලෙස් වල ඇතිවීමක් ඇති වෙන්නේ නැහැ, ස්ථිරයටපත් වෙනවා. එතකොට දැන් අපිට උදාහරණයක් විදියට ගත්තොත් ඉර පායනවා අඳුර නැති වෙනවා. ඒ වගේ ඒ ක්ෂණය නෝනා ඒ එක මොහොතක් මේක පරිඋත්ථානය දෙදෙනෙක් ඇති ලද්දගත් වාදී සෝතාපට්ටි මාර්ගස්ස පුද්ගලයාගේ. එතකොට මාර්ගස්ස පුද්ගලයාගේ මේ කෙලෙස් නැගී සිටීමක් ඇති වෙන්නේ නෑනේ නෝනා. කෙලෙස් නැගී ඒතර මාර්ගසිතේ උත්පාදන තීති භංග කියලා තුනක් තියෙනවානේ. මාර්ගසිතේ උත්පාදක්ෂරේ වෙනකොට කෙලෙස් සමුච්ඡේද වෙලාද සර්? මාර්ගසිතේ උත්පාදක්ෂණය වෙනකොටම කෙලෙස් ප්‍රහාණය වෙනවමයි. කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැත්නම් මාර්ගසිතේ උත්පාදක්ෂණය ඇති වෙන්නේ නැහැ. එතකොට තවත් පොඩි කාරණයක් නෝන ඒ දක්වා නොයෙක් ප්‍රතිපත්ති පුරාගෙන පරිඋත්ථාන පුරාගෙන බොහෝ ශික්ෂාකාමී විදියට හැසිරීමෙන්
කෙලෙස් ඇති වෙන්නේ ඉඩ නොදී හැසිරෙලා තමයි ඒ සිත ඇති වෙන්නේ. එතකොට පරිඋත්ථාන වශයෙන් පරිඋත්ථාන කියලා කියන්නේ අර බෝතලේ යට තියෙන දේවල් එළියට මේ උඩට මතුවෙනවා වගේ කෙලෙස් නැගිටින්නේ නැහැ. එතකොට අනුශය වශයෙන් තියෙන කෙලෙස් ඒ කියන්නේ නිදිගත කෙලෙසුත් සමුච්ඡේද ප්‍රහාණය වුණාම තමයි මාර්ගසිත ඒ ක්ෂණයෙම පහළ වෙනවා. ඒ කියන්නේ ඒ දෙක එක මොහොතකදී එක ක්ෂණයකදී සිද්ධ වෙන දෙයක්. ඒක නිසා මේ සෝතාපට්ටි මාර්ගස්ස පුද්ගලයාගේ පරිඋත්ථාන දෙදෙනෙක් ඇති ලබ්ධිය වැරදි. සෝතාපට්ටි මාර්ගය ලැබෙනවා නම් පරිඋත්ථාන වශයෙන් කෙලෙස් සිතේ නැගී සිටින්නේ නැහැ. සර් තෙරුවන් සරණයි. පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නෝනා පුංචි ප්‍රශ්නයක් තියෙනවා සර් මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ. එතකොට සෝවාන් මාර්ගසිතයි ඵලසිතයි අතර තියෙන වෙනස මොකක්ද කියලා කියන්න පුළුවන්ද? සෝවාන් මාර්ගසිතයි ඵලසිතයි කියන්නේ සෝවාන් මාර්ගසිතයි ඊළඟ චිත්තක්ෂණය තමයි ඵලසිත. සෝවාන් මාර්ගසිතයි ඊළඟ චිත්තක්ෂණය තමයි දැන් අපි චිත්ත වීති කරනකොට දැනගෙන ඇති මාර්ගසිත ඒකම ඊළඟ චිත්තක්ෂණය ඵලසිත. එතකොට දැන් චිත්තක්ෂණය කියන එක පැහැදිලි වෙන්න ඕන. චිත්ත වීතිය කොටස් 14 බෙදෙනවා. ඒ කොටස් 14න් උත්පාද තිති භංග කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට 51ක් වශයෙන් වෙනවා. ඊළඟ ක්ෂණය තමයි ඵලසිත. එතකොට මාර්ගසිතේ නැති වූ කෙලෙස් ඵලසිතට පත් වෙනවා කියලා කියන එකේ තේරුම නෝන නැවත කවදාවත් නූපදින අවස්ථාවට පත්වීම. ඒ ක්ෂණය ඒ මොහොතමයි ඒක සිද්ධ වෙන්නේ. ඵලසිත වෙන්නේ ඒ ක්ෂණේ එතකොට තේරෙනවා සර්. දැන් අපි ඇත්තටම සර් දෙක මාර්ගසිතේ උත්පාදනයේදී අර කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණය වෙනකොටයි උත්පාදනය ඇති වෙන්නේ. සිතිය. ඒක තමයි මාර්ගසිත. ඵලසිත කියන්නේ ඒක හරිය ඵලසිතේ කෙලෙස් නැහැ. උපාදක්ෂණයේදී මාර්ගසිතේ කෙලෙස් කැපෙනවා. සමුච්ඡේද වෙනවා. ඵලසිතේ කෙලෙස් නැහැ. ඵලසිත පහළ වෙනවා කියන්නේ ඇත්ත වශයෙන්ම නැවත කවදාවත් ඒ හා සමාන කෙලෙස් තමන්ගේ හිතේ නූපදින තත්වයට පත් වෙනවා. නමුත් කෙලෙස් ප්‍රහාණයත් මාර්ගසිතත් එක ක්ෂණයක සිද්ධ වෙන කාර්යයන් දෙකක් එක ක්‍රියාවක. ඒ කාර්යයන් දෙකම පෙරපසු නොවි සිද්ධ වෙනවා කියලා තමයි විස්තර කෙරෙන්නේ. සර්ණයි සර් ඵලසිතේදී පටිපස්සද්ධි කෘත්‍යනේ කෙරෙන්නේ අතන සමුච්ඡේද කෘත්‍ය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන ලද කෙලෙස් වල සංසිඳීම නොහොත් පටිපස්සද්ධිය. පටිපස්සද්ධිය කියන්නේ අත් වශයෙන්ම මේ නිමිච්ච ගිනි මැලේට වතුර දානවා වගේ සමානයි කියන්නේ. පටිපස්සද්ධිය. එතකොට මාර්ගසිතේ උපාදක්ෂණයේදී සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. ඔව් දෙකම එකට සිද්ධ වෙනවා. ඒක හරි සර්. දැන් තේරුණා සර්. පැහැදිලි. දැන් උදාහරණයක් හිතන්න ඕන ලාම්පුවක් පත්තු වෙනවා. ඉතින් ලාම්පුව පත්තු කරනකොට ලාම්පුව පත්තු වෙනකොට නෝනා හිතනවද අඳුර නැති කරන්න ඕනේ කියලා ලාම්පුව පත්තු කරනවා. එතකොට ඒකත් එක්ක ලාම්පුවේ දැල්ල මතු වෙනවත් එක්කම මේ අඳුරත් ඉවත් වෙනවා නැති වෙනවා. ඒ දෙකම එක හා සමානව එක මොහොතකට වෙන දෙයක්. එතකොට නැවත හිතේ කෙලෙස්වර පරිඋත්ථානයක් ගැන කතා කරන්න බෑ. කතා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම කතා කරන්න පුළුවන් නම් සෝවාන් මාර්ගසිත පහළ වෙලා නැහැ. මේ පරිඋත්ථානය දෙදෙනෙක් කියන්නේ පරවාදී මතයක් නිසා තේරවාදී මතයක් නෙවෙයි. හරි සර්. බුදුහාමේ නෑ. ඒක මේ සමාවෙන්න සර් විද්‍යාසර් කිව් විදියට අර ප්‍රහාණය කියන එක තුළ පස් ආකාරයකින් සිද්ධ වෙනව නේද සර්? මට තේරුණා.
කියන්න මට තේරුණේ නැහැ. සමාන සර් මං කියන එක ඇහෙනවද දන්නේ නැහැ සර්ට. හරි හරි කියන්න. කියන්න. සර් දැන් අර ප්‍රහාණය කියන එකට පස් ආකාරයකින් සිද්ධ වෙනවනේ. පටිපස්සද්ධි ප්‍රහාණය හැටියට විද්‍යාරත්න සර් කිව්වේ. ඕ ඇත්ත වශයෙන්ම තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය. පටිපස්සද්ද ඇත්ත වශයෙන් සමුච්ඡේද ප්‍රහාණය කියන එකේදී හරි සමුච්ඡේද. නමුත් පටිපස්සද්ද කියන්නේ ඵලසිතේට අනුගත වුණා නම් ප්‍රත්‍යවේක්ෂා කරන හේ නැවත උපදින්න තියෙන අවස්ථාවල් පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. පටිපස්සද්දි කියන වචනෙට දීපු තේරුම තමයි මූලික අවස්ථාවලදී ගිනිමැලේ නිවුණා. මේ සමුච්ඡේද ප්‍රහාණය සමානයි ගිනිමැලේ නිවුණා. නමුත් ඒකට තව වතුර බාල්දියක් දැම්මනම් සම්පූර්ණයෙන්ම රස්නෙත් නිවෙනවා. පටිපස්සද්දි කියන්නේ ඒකයි. එතකොට පටිපස්සද්දි කියන එක ඇත්ත පස්සන්නයි සර් තේරුම් කරපු ආකාරය ඉතින් ඉතාම පැහැදිලි වෙනවා. එතන ඇත්තනම අපිට මතකද විමුක්ති ඥාන දර්ශනය කියලා කියනවා. විමුක්තිය කියනවා විමුක්ති ඥාන දර්ශනය කියනවා. එතකොට මේක ඉතාම සියුම් ස්ථාන. කොයි වෙලාවෙද මේක සිද්ධ වෙන්නේ, කොතෙන්ද සිද්ධ වෙන්නේ කියලා ඇහුවොත් ওই ප්‍රශ්න වලට උත්තර කොහෙවත් නැහැ. දැන් සෝවාන් මාර්ගසිතේ උත්පාදශනේම ඔක්කොම සිද්ධ වෙනවායි කිව්වොත් එහෙමනම් භංගශනේද මොකද්ද වෙන්නේ? අර යමකේදී උත්පාද භංග විතරයි කියන්නේ, තිතිශනයක් ගැන කියන්නේ නැහැ. ඒකට මේවා සියුම් ස්ථාන කොහෙවත් පැහැදිලි කරන්නේ නැති ස්ථාන. ඒකින්ද තමයි මේගොල්ලෝ මේ ගැටලුව ඇති කරන්නේ. ඔව්. එතකොට ඇත්ත වශයෙන්ම විමුක්ති ඥාන දර්ශන. ඒක ඇත්ත නියම වචනේ. එතකොට පැහැදිලි වෙන්න ඕන. එතකොට විමුක්තිය වුණා කියන්නේ ඇත්ත වශයෙන්ම නිවන් දැක්කා. නමුත් විමුක්ති ඥාන ඒකේ ආපහු ඉවත් නොවන. එහෙමනම් මහත්ය තව දුරටත් කල්පනා කරන්න සෝවාන් සකු르දාගාමි අනාගාමි රහත් වෙච්ච කොච්චර ප්‍රමාණයක් ඉන්න ඇද්ද අපේ බුදුහාමුදුරුවන්ගේ කාලෙම කියලා කෝටි සංඛ්‍යාවක් සෝවාන් සකු르දාගා අනාගාමි රහත් වුණා. ඒ එක්කෙනෙක්වත් ආපසු මේ කඩෙන් වැඩක් නැහැ, එපා ඕන නැහැ, මීට වඩා හොඳයි, අරක හොඳයි, මේක හොඳයි, මේ නේව සංඥා නා සංඥාන්ත හොඳයි, ආකාසාඥාන්තය හොඳයි කියලා කිසි කෙනෙක් ආපස්සට හැරුණද නැහැ නේද? ආපස්සට හැරෙන්න කෙනෙකුට හිතුණද? හිතුනේ නෑනේ. දැන් බලන්න අර මේ අපේ චන්න වගේ කට්ටිය මේ මොනවද නොයෙක් මේක් ස්වාමීන් වහන්සේලා කිසි කෙනෙක් රහත් වෙලා කිසි කෙනෙක් මේ රහත් වීම මීට වඩා මේක එච්චර වැඩක් නැහැ, මගේ ඉස්සර ජීවිතය හොඳයි, දැන් සුදින්නල වගේ කට්ටිය, චාන්නල වගේ කට්ටිය, නොයෙක් ප්‍රශ්න, අරිට්ටල වගේ කට්ටිය නොයෙක් ප්‍රශ්න ඇති කරගෙන මහා තර්ක විතර්ක ගෙනාවා. නමුත් එක්කෙනෙක්වත් සෝවාන් සකු르දාගාමි අනාගාමි රහත් උනායින් පස්සේ අනේ මේක එච්චර වැඩගත්මක් නෑ, ඕන නැහැ, මේක අපි හිතී ජීවිතේ මීට වඩා හොඳයි කියලා ආපස්සට හැරෙන්න හිතුණද? කාටවත් නෑනේ. අන්න සමුච්ඡේද ප්‍රහාණයේ හැටි. ඒක හේතුව නැවතත් සමුච්ඡේද ප්‍රහාණය ආපස්සට හරව ගන්න කැමති නැත්නම් ලෝභය ඇති වෙනවා. ලෝභය ඇති වුණාන් පස්සේ මේ භවයේ නැවත සකස් වෙන බව අපිට පේනවා. මේ භවයේ නැවත උදිනවා කියන එක අනන්ත පරිමාණ ප්‍රමාණයක් පේනවා. තවත් මහත්මයට තව චූටි කාරණයක් කියන්න ඕන. ඇයි పూర్වේ නිවාසානුස්මෘති ඥානය ඉස්සෙල්ල පහළ වෙන්නේ? ඇයි බුදුහාමුදුරන්ට රහතන් වහන්සේලාට ඒ పూర్වේ නිවාසානුස්මෘති ඥානය පහළ වෙන්නේ මුලින්? ඔන්න හේතුව. ඒකේ පේන්නේ තමන් මැරෙනවා, දුක් විඳිනවා, විනාශ වෙනවා, නොයෙක් කරදර ජීවිතය, කෙලවරක් නැති ඉපදීම් මැරීම් සංඛ්‍යාවක් පේනවා.
එතකොට ඒකේ ඇල්ම දැන් මරණයම මරණානුස්මෘතියම අපි ගන්නේ විදර්ශනාවට ඇයි? එතකොට මේ භවය අතාරින්න මේ භවයේ උපදින්න නැති වෙන්න කැමැත්තක් ඇති වෙනවා. එතකොට උපදින්න ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මහත්මයා තවදුරටත් හිතන්න ඕන ඒ නිසා නේද සමුච්ඡේද ප්‍රහාණයෙන් පස්සේ පටිපස්සද්ධි පාවිච්චි කරනවා. එතකොට තවදුරටත් හිතේ තියෙන දුර්වලකම් ඉවත් වෙනවා. එතකොට සමුච්ඡේද ප්‍රහාණය ස්ථාවර භාවයට පත් වෙනවා. සමුච්ඡේද ප්‍රහාණය ස්ථාවරට භාවයට පත් වෙනවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් කරන්නේ ඒකමයි. ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් කරන්නේ ඒකමයි. ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන 19ක් ඇති ඒකමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් කරුණාවෙන් තේරුම් ගන්න තුන්වැනි පිහිටෙන් අපි ඊළඟ තිරුවන් සරණයි සර්. ඔබතුමා අපිට ප්‍රේමසිරි කතා කරන්නේ ඔබතුමා අපිට මුලින් සඳහන් කරලා තිබ්බා දැන් අපි සෝවාන් මාර්ගයේ ගමන් කරලා සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ අර චිත්තක්ෂණයකදී වෙන සිදුවීමක් කියලා අපිට ඒක පැහැදිලි. එතකොට සර් දැන් විමුක්තිය සහ විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ මම අවබෝධ කරගත්තු විදිහට දැනට මේ අපේ විද්‍යාත්මක සර් ඒ පැහැදිලි කරා. එතනදී විමුක්ති ඥාන දර්ශනය කියන දැන් අර චිත්තක්ෂණයක් තුලදී අර සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සමුච්ඡේද ප්‍රහාණය කිරීම සියලු කෙලෙස් නෙවෙයි මේ ඒ සංයෝජන තුන පමණක් ක්ෂය කිරීමෙන් ලබාගත්තු විමුක්තියේ ඵලයේ ලබන අවස්ථාව තමයි සෝවාන් ඵලය කියලා කියන්නේ. ඔව්. මම එහෙම කිව්වොත් නිවැරදිද කියලා හරි. ඒක හරි. හොඳයි සර්. ඒක හරි. එතකොට දැන් ඒකේ ගැටලුවක් නැහැනේ. මොකද ධර්මය විස්තර කරේ මහමූදටනේ. ධර්මයේ විස්තර කරේ මහමූදට. එතකොට මහමූද මේ ලම්බක රේඛාවක් විදියට ගැඹුරට යන්නේ නැහැ. මහමූද ගැඹුරට යන්නේ ක්‍රමානුකූලව. ක්‍රමෙන් ඒ වගේ සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් ක්‍රමානුකූලව ඒ විස්තර කරපු බැස්ම තියෙනවා. ඒ වගේම ධර්මයේ විස්තර කරන ස්වરૂපය හැමදේම විස්තර කරන්නේ ඊටාම සුළු ක්‍රමෙන් ගැඹුරට යනවා. ඒ වගේ දාන කතා, සීල කතා, සග්ග කතා, නෙක්ඛම්මං ආදීනවම් ප්‍රකාශේ ඒ ස්වરૂපය. එතකොට මේකට උදාහරණ රාශියක් දීලා තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ අපිට සේරටම පැහැදිලි. සෝවාන් වුණා නම් තවත් ප්‍රශ්නයක් තියෙනෝනේ. රතන සූත්‍රය එහෙම විස්තර කරනෝනේ. ඒ පුද්ගලයා මේවා කරන්නේ නැහැ. මේවා අභව්‍යයි. මේ විදියයි මේ හැසිරීමයි. එතකොට ඒවා ස්ථිරත්වයට පත් වෙලා තියෙනෝනේ. ඉතින් ඒක හුඟක් කල්පනාවට ගත යුතුයි. මොකද අපිට ධර්මයේ විග්‍රහ කිරීමේදී එක උදාහරණයක් ගන්න අවශ්‍ය නැහැ. උදාහරණ අපේ දැනීමට අහු වෙන උදාහරණ 3ක් 4ක් 5ක් 6ක් උනත් තියෙනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයකුත් තියෙනවා. හේතුව ධර්මයේ එච්චර විස්තරණය වෙලා. හොඳයි. තවත් ප්‍රශ්න? සර් මට තව චුට්ටි ප්‍රශ්නයක් තියෙනවා. සර් දැන් ඉඳහන්නේ සෝවාන් මාර්ගක්ෂණය ඊට පස්සේ ඒ ක්ෂණයකින්ම ඵලය උපදිනවා නම් අපිට කවදාවත් සෝවාන් මාර්ගක්ෂණය ලැබපු පුද්ගලයෙක් දකින්න ලැබෙන්නේ නේද? අපි සෝවාන් කියලා කියන්නේ හැමතිස්සෙම සෝවාන් ඵලලාභියෙක්. එහෙමද? හොඳයි නෝනා. මේකට අර දාන් දෙනකොට
පොඩි ගැටලුවක් තියෙන බව කියනවා. සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට දන් දීම, සෝවාන් ඵලස්ත පුද්ගලයාට දන් දීම කියන කතන්දර තියෙනවා. එතකොට නෝන මෙන්න මේ ඒකට උදාහරණයක්. ඔක ඔය තර්කයට මේ අපි මට මතක රේණුකාණේ හාමුදුරුවත් යම් කිසි තැනක තියලා තිබුණා. හාමුදුරු කියන්නේ ගෙදරට වඩිනවා. පින්ඩපාතේ වැඩලා හාමුදුරුවන්ට පින්ඩපාතේ හාමුදුරුවන්ට පූජා කරනවා. එතකොට හාමුදුරුවෝ දානේ අරගෙන ප්‍රත්‍යවේක දානේ යන්නේ ගතපත්‍යවත. ඒ කියන්නේ ඒ කර්මස්ථාන අවසන් නොකර යන ක්‍රමයක් තියෙනවා නෝනා. කර්මස්ථාන දිගටම වඩන ක්‍රමයක් තියෙනවා. ඒ කර්මස්ථාන නොකඩී දානෙට ගෙයින් ගෙට ගියත් කර්මස්ථානයේම පිහිටන ක්‍රමයක් තියෙනවා. නෝනලාට මතක ඇති පොත්පත් කියනකොට තේරෙන්නේ නැති විසුද්ධි මාර්ගයේ තියෙනවා මේක. ආන්න හරි. සමහර හාමුදුරුවරු යනවා. ගිහිල්ලා ටිකක් තැන් ගිහිල්ලා මෙන්න ආපස්සට හැරෙනවා. ආපස්සට හැරලා ආපහු ටික තැනක් ආපහු ඇවිල්ලා ආපස්සට හැරෙනවා. එතකොට ඉතින් කවුරුවත් හිතනවා මේ හාමුදුරුවන්ට පිස්සුද කියලා නෑ. හාමුදුරුවන්ගේ සිහිය මොකක් හරි හේතුවකින් කැඩුණු තැන තමයි ආපස්සට හැරිලා ආපහු හැරුණු තැන. ආන්න එතනලා ආපහු අර කර්මස්ථානයේ පිහිටවනවා. පිහිටලා නැවත ආපහු ගමන ආරම්භ කරනවා. එහෙම දැකලා ඇති. එහෙනම් නෝනා දානේ පූජකර ස්වාමීන් වහන්සේ කර්මස්ථානේම ගිහිලා එතකොට සෝවාන් වෙනවා. එක්ක මගදී එහෙම නැත්නම් කර්මස්ථානයේම වාඩි වෙන ආසනයේදී ඊට පස්සේ එහෙම නැත්නම් වාඩි වුණ ආසනයේදීම ප්‍රත්‍යවේක්ෂා කරනවා. ආහාරේ පටික්කුල සංඥාව උපදවලා එතකොට සෝවාන් මාර්ගයටයි සෝවාන් ඵලයටයි පත් වෙනවා. ස්වාමින් වහන්සේ පලස්තෙක් වශයෙන් දානේ වළඳනවා. නෝනා එතකොට නෝනාගේ දානේ මහත්ඵල ආන්න හරි. මහත්ඵලයි දෙන්නටම ඔට්ටුයි. ඒක විස්තර කළා. ඒවා පොතේ පතේ විස්තර කරනවා. ඒ විතාම සූක්ෂම තැන් නෝනා. අපිට ඇත්ත වශයෙන්ම ඉගෙන ගන්න තියෙන මේ ප්‍රවෘත්ති වශයෙන් තියෙන වචන හරඹයක්. අනිත් තවත් පොඩි කාරණා මේක ලෝකෝත්තරයි නෝනා. මේ විස්තර කිරීම මේ භෞතික වචන වලින් මේ කාමාවචර වචන වලින් විස්තර කරන්න බෑ අම්මේ. කාමාවචර වචන වලින් විස්තර කිරීම ඉතාම සීමිතයි කියලා විස්තර කරනවා. ඒවා මේවා ලෝකෝත්තර ධර්ම අපිට ග්‍රහණය කරන්න තියෙන මේ භෞතික වචන වලින් අපහසුයි. ඒක කියනවා බොහෝ තැන්වල. ඒක නිසා ඒක කියනෝනේ ස්වාකාතෝ භගතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති ධම්මෝ විඤ්ඤෝහිත කියලා කිව්වේ ඒ නිසානේ නෝන. මේක ඇවිල්ලාම බලපන්. ඒක ඇවිල්ලාම තමන්ම ග්‍රහණය කරගන්නම්. එතකන් විස්තර කිරීම ඇත්ත වශයෙන්ම සීමා සහිතයි. හොඳයි සර්. තෙරුවන් සරණෙන් හිතා ගන්න ඕන නෝනලා දීර්ඝායුෂ වෙන්න ඕන, නිරෝගී සම්පත් වේවා, වහ වහ ධර්ම ඥානය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. මම සුනිතා. හරි. හොඳයි. අනිත් එක මේ දෙකම ඉවර කරන්න ඕන. බුදු රත්තරන් ඕනලා තුන්වැනි පීඨයෙන් මේ දෙකම අපි තල්ලු කරන්න ඕන කොහොම හරි. මේ දැන් මේ පොතේ මගේ දැනීමේ හැටියට මට හිතෙන මම සැක කරන ආකාරයෙන් කතා දෙකක් තුනක් තමයි මේකෙන් කල්පනාවට ගන්න තියෙන්නේ. මට හිතලා තියෙන්නේ මේ විදිහට. මොකද මේ අනිත් කතාවලට ලොකු උත්තරයක් නැහැ. විශාල උත්තර නැහැ. ඒක නිසා කරුණාවෙන් අපි බලමු. ඊට පස්සේ තුන්වැනි පීඨයෙන් අපි අට්ඨමකස්ස කතා බලන්න කරුණාවෙන්. අට්ඨමකස්ස පුද්ගලස්ස නැත්ති
ඕන්න ඒකම සෝවාන් පුද්ගලයා මාර්ගක්ෂණය. සද්ධාදී ආදී ඉදුරන් ලබන්නේ නම් වෙයි. මාර්ගක්ෂණයේදී සද්ධා ආදී ඉඳුරන් ලබන්නේ නම් වේ. ඔහු විසින් තත්ක්ෂණයෙහි ඉඳුරෝ ප්‍රතිලබ්ධ වූවාහු නොවේදී. ඔහු විසින් තක්ෂණයෙහි අන්න අර මහත්මයා කියපු කතන්දරේ. ඒ ක්ෂණය ඉඳුරෝ ප්‍රතිලබ්ධ වූවාහු නොවේ. ලබ්ධිගත්වාදීහු ඇත. ඔන්න ප්‍රශ්නේ අන්න මහත්තයා කියපු ප්‍රශ්නෙට අනුගත වුණු තැනක් ඔන්න. දැන් මෙතන ඉන්ද්‍රිය විදියට ඉන්ද්‍රිය කතා. ඉන්ද්‍රිය කතාවල තියෙනවා සති. සති ඉන්ද්‍රිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. මෙතන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තක්ෂණේ ඔහු විසින් තත්ක්ෂණේහි ඉන්ද්‍රෝ ප්‍රතිලබ්ධ වූවාහු නොවේති. ලබ්ධිගත් වාදීහු ඇත. මාර්ගක්ෂණයේදී සද්ධා ආදී ඉදුරන් ලබන්නේ නම් වෙයි. මාර්ගක්ෂණයේදී සද්ධා ආදී ඉදුරන් ලබන්නේ නම් වෙයි. මාර්ගක්ෂණයේදී දැන් පැහැදිලිද සකවාදී පරවාදී මාර්ගක්ෂණයේදී මාර්ගාංගයක් නෙවෙයි නිසා ඒකයි නේද උතන. අන්න හරි. අන්න උත්තරේ. මාර්ගක්ෂණයේදී නෝන මාර්ග මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඒක ටික මාර්ගාංග 8 සහිත. එතකොට ඇත්ත වශයෙන්ම ඒව සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවා සිතේ තියෙනෝනේ. ඒවා ස්ටැබ්ලිෂ් කරගෙන නේද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ස්ටැබ්ලිෂ් කරගෙන නේද මාර්ගයට යන්නේ නෝන. මාර්ග බල ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දුර්වල නම් අපිට මාර්ගය පහළ වේද නෝන. නෑ මාර්ගය පහළ වෙන්නේ නෑ. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඇතුලේ තියෙනව නේද නෝන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඇතුලේ තියෙනවා. සතර සතිපට්ඨානයේ ඉඳලා සතර සම්‍යක් ප්‍රදානයේ ඉඳලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඒව සේරම තියෙනව නේද. එතකොට බොජ්ජංග ධර්ම තියෙනව නේද. ඒව ක්‍රමානුකූලව පරිහරණය කළා හොඳින්ම වඩලා හොඳින්ම ඉහළම තත්ත්වයට අරගෙන දැන් අර ස්වාමීන් වහන්සේගේ එක තැනක තියෙනවා ඉන්ද්‍රිය කතා කිරීම සාකච්ඡා කිරීම ඉන්ද්‍රිය ධර්ම දුර්වල වෙනවා කියලා. එතකොට පැහැදිලි වෙන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම සම තත්වයේ තියෙන්නම ඕන. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ඒවා සම්පූර්ණ නොවි මාර්ගය පහළ වෙන්නේ නැහැ. දැන් මෙතන කියන්නේ ඕ විසින් තාක්ෂණයේ ඉන්ද්‍රෝ ප්‍රතිලබ්බ වූවාහු නොවේති. ලබ්ධිගත් වාදී. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනෝනේ සද්ධාදී ඉදුරන් ලබන්නේ නම් අෂ්ටමක පුද්ගල තෙමේ මාර්ගක්ෂණයේදී සද්ධාදී ඉදුරන් ලබන්නේ නම් වේ. ඉතින් මෙතන තියෙන කාරණේ කල්පනාවට ගන්න. එතකොට ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය 22ක් තියෙනවා. ඉන්ද්‍රිය 22කින් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ඒ කතන්දර බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඇතුලේ තියෙනවා. ඒවා සම්පූර්ණ වෙලා ඒවායේ කිසිම අඩුවක් පාඩුවක් හිදසක් නැතුව අපි වඩාගෙන අපේ හිතවල අපේ එදිනෙදා ජීවිතේ පවා ඒවා සමෘද්ධියටපත් වෙලා තියෙනවා නම් තමයි අපිට මාර්ගසිත පහළ වෙන්නේ. එතකොට මේ කතන්දරේ චුට්ටක් කල්පනාවට ගන්න ඕන. දැන් බලන්න මේ මෙතන ඕනලා චුට්ටක් මෙතන විස්තර කරලා තියෙනවා කරුණාවෙන් බලන්න මේ තුන්වෙනි පිටුව අස්සමකස්ස පුද්ගලස අත්ති සද්ධාති සද්ධාව තියෙනවද? අස්සමකස්ස සද්ධාව ඇද්ද? එතකොට මේ කියනවා මේ තියෙනවා ආමත්තා කියලා බලන්න. අස්සමකස්ස පුද්ගල අත්ති සද්ධා ඉන්ද්‍රියන්ති න හේවම් අත්තම්
සද්ධාව ඇද්ද කියලාම ඔව් කියනවා. සද්ධා ඉන්ද්‍රිය ඇද්ද කියනවා නෑ හේවම් වත්තබ්බෝ. බලන්න මේ තියෙන ආකාරය කරුණා කරලා බලන්න. ඒවත් පිහිట్లా තියෙන ප්‍රශ්න අහලා තියෙන ආකාරයත් උත්තරවල ආකාරයත් සද්දා ඉන්ද්‍රිය කිව්වයින් පස්සේ නෑ හේවම් වත්තබ්බෝ කියනවා. අත්ති සද්දාති කියලා වුවම ආමන්තා කියනවා. පැහැදිලි කරගන්න හොඳටම. දැන් මෙතනම මුලම තියෙනවා මේ පළවෙනි ප්‍රශ්නේ මුලම තියෙනවා බලන්න කරුණාවෙන්. සද්ධාව මෙතන තියෙනවා සද්ධා ඉන්ද්‍රිය කරන සද්ධාව නානත්වයේ සලකා කළ ප්‍රතික්ෂේපය. මෙතන අෂ්ටමස්ස පුද්ගල නත්ති සද්ධාති න හේවම් වත්තබ්බෝ කියුවේ මෙතන මේ සිංහල පැත්තේ බලන්න කරුණාවෙන් මෙතන තියෙනවා බලන්න සද්ධා ඉන්ද්‍රිය කෙරෙන් සද්ධාහේ නානත්වය සලකා බලා ප්‍රතික්ෂේප කරනවා. සද්ධාවේ නානත්වය කියලා කියන්නේ මොකද්ද නෝනා? සද්ධාවේ නානත්වය කියලා කියන්නේ මොකද්ද? සද්ධාව අඩු වීමද? මොකද්ද නෝනා? සද්ධාව අඩු වැඩි වීමද සනානත්වය කියලා ගත්තා. අනේ නෑ බුදු නෝනා රත්තරන් අම්මෝ නෑ. සද්ධාව මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙන්න පුළුවන් බලයක් වෙන්න පුළුවන් ඒ වගේ ශ්‍රද්ධාව එක එක අවස්ථාද මේ කියන්නේ. හරි. නෝන මෙන්න සද්ධාන ලක්ෂණ සද්ධාව, සම්පදාතන ලක්ෂණ සද්ධාව, සම්මත් භව ලක්ෂණ සද්ධාව, ඔක්කප්පන ලක්ෂණ සද්ධාව, ආගම ලක්ෂණ සද්ධාව, අධිකම ලක්ෂණ සද්ධාව, ආගම ලක්ෂණ සද්ධාව කියලා විස්තර කරනවා. කරුණාවෙන් විස්තර කරන්න ඕනේ නෝනලා මේවා තේරුම් ගන්න ඕනේ. ඒක පැහැදිලි කරගන්න. එතකොට මේවායේ තියෙන වෙනස් වීම් පැහැදිලි කරගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව කියන එක ওই විදිහට විස්තර කරන ඕනා. ඒවත් මතක තියාගන්න ඕන. ඉන්න චුට්ටක් ඉන්න නෝනලා දන්නවා සද්ධාන ලක්ෂණ සද්ධාව හතපත් වෙන පිළිගන්න ඕන සද්ධාව. එතකොට සම්පසාදන ලක්ෂණ සද්ධාව සිත පිරිසුදු වීම රත්නත්‍රයේ ගුණ දැන් හදපත්ලෙන් පිළිගන්නවා. මේ නමස්කාරය කියනකොට අපිට විස්තර කරනවා කියනවා බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං හදපත්ලෙන් සම්පදාතන ඉස පිරිසුදු වීම රත්නත්‍රයේ ගුණ පිළිගන්නවා. එතකොට රත්නත්‍රයේ තියෙන එක ගුණ පිළිගන්නවා. එතකොට හරියට මේ මොනවද මේ අර මේ මොන අර සක්විති රජුරන්ගේ මණික බොර වතුරට දැම්මහා සමානව. ඒක සම්පත් ඛන්දන ලක්ෂණ සම්පාද මාර බාධක ජය ගැනීමට රහතුන්ගේ ගුණ පිළිගන්නවා. එතකොට පැහැදිලි කර ගන්නවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියනවා. හිත පිරිසුදු කනගාටුවක් කූර දේවාල ගන්න යන්නේ නැතුව තුරුණුවන්ගේ ගුණ බෝසත්ත්ව චරිත සිහි කිරීම. උදක ප්‍රසාද මාණික්‍ය මෙන්. තුන මේ බලගතු දාන සීල භාවනා කරමියට බාධක එනවා. පස්සට අදිනවා. නොයෙක් ගති තියනවා. ගෙවල් අර නෝනත් කතාවක් අහලා තියෙනවා. ගෙවල් 30ක කුඩා ගමක මේ වාස්වාසාපු හාමුදුරු 30 දෙනෙකුට එක අම්මා කෙනෙකුගේ ගිනි ගත්තා. හාමුදුරු 29 දෙනෙක් ගෙවල් සේරම ගිනි ගත්තම හාමුදුරු 29 දෙනෙක් ඇවිල්ලා ගෙවල් බැලුවා. මේ අම්මගේ හාමුදුරුවෝ ආවේ නැහැ. ඒ අම්මගේ හාමුදුරුවෝ නැවිලා දානෙට වැඩියා. දානෙට වැඩියම ඒ අම්මා අර ගිනි ගත්ත ගේ ඇතුලේ දානේ හදලා දුන්නා. ඒ හාමුදුරුවෝ කල්පනා කළා මේ මිනිස්යාගේ ශ්‍රද්ධාවේ හැටි. ඒ හාමුදුරුවෝ දානේ වැළඳුවේ රහත් වෙලා කියලායි විස්තර කරන්නේ. මේ මිනිස්යාට මහත්ඵල මහානිසංස වෙන්න ඕන. එතකොට බලන්න ඒ කරුණා කළා ඒ කියපු තුන්වෙනි එක
එතකොට පැහැදිලි කරගන්න ඒක ඉන්ද කීලයක් මෙන් අර සුප්පබුද්ධ කුෂ්ඨිය උදාහරණය මේක නායුනි අරිදම් මහාමුදුරන්ගේ පොතකත් තිබුණා සුප්පබුද්ධ කුෂ්ඨිය බුදුහාමුදුරුවෝ ගැන කෙනෙක් ඇවිල්ලා කියනවා මේ මාරයා පිළිගන්නේ නැහැ සුප්පබුද්ධ කුෂ්ඨිය එතකොට සෝවාන් වුණා සුප්පබුද්ධ කුෂ්ඨිය දාරුචීරිය අර පුකුසාති ඒ තුන්දෙනායින් එක්කෙනෙක් එතකොට නියත විවරණ ලබාගත් බෝසත් භාවයෙන් දාන සීල කාගේවත් බැලබාමක් නැතිව එතකොට කියන්නේ මොකද්ද ආගම ලක්ෂණ සද්ධාව භවයෙන් භවයට වෙනස් වෙන්නේ නැති එක එතකොට මේ සද්ධාව ඊට පස්සේ මාර්ගඵලලාභීන්ට පහළ වෙන සද්ධාව මාර්ගඵලලාභීන්ට පහළ වෙන සද්ධාව ඒත් වෙනස් ඒකට සුසරම් බට්ට මානවකයා උදාහරණය බුදුවන බව අසා සෝවාන් වුණා මාර්යාවිත් කිව්දේ පිළිගන්නේ නැතුව පිළිගත්තේ නැහැ ඒවා විස්තර කරනවා ඕක සද්ධාවේ ලක්ෂණ 6ක් තියෙනවා ඒක පැහැදිලි කරගන්න ඕන ඕවා හුඟක් වැදගත් නෝන ඕ කතන්දර හුඟක් වැදගත් ඒ කරුණු 6 එතන 6ක් තියෙනවා නෝන ඒක පැහැදිලි කරගන්න සද්ධාව කියන එක ඊටාම අෂ්ටමක පුද්ගලයාට සද්ධාය නැද්ද කියලා අහනවා එතකොට ඒකේ නානත්වය අර නානත්වය කියන්නේ ඔන්න ඕක මෙන්න සද්ධායේ නානත්වය සලකා කළ ප්‍රතික්ෂේපය සද්ධාව කියන එක ඒ කරුණු 6කින් ආවරණය වෙනවා ඒක නිසා කරුණා කළ පැහැදිලි කරගන්න ඒක වැදගත් ඊටාම වැදගත් එහෙනම් අනිත් කරුණු ඉස්සරහට යන් විශේෂ කොටස් මම සටහන් කරලා තියෙනවා දැන් ඒකෙම තියෙනවා නෝනලා පැහැදිලි කරගන්න 10 බලන්න අම්මේ කරුණාවෙන් අෂ්ටමකස පුද්ගලත අත්ති සද්දා නාත්ති සද්ද්‍ර ඉන්ද්‍රියන්ති වෙන බලන්න ඒවා පැහැදිලි කරගන්න අෂ්ටමක පුද්ගලයාට සද්දා වැද්ද සද්දා ඉන්ද්‍රිය නැද්ද බලන්න ආමත්ත සද්දා ඉන්ද්‍රිය නැද්ද සද්දා ඉන්ද්‍රිය නැහැ එතකොට අෂ්ටමක පුද්ගලයාට සද්දාව තියෙනවා මෙන්න අර මුල ප්‍රශ්න දෙකේ එකතුව දැක්කද ඒව කල්පනාවට ගන්න දැන් ඒකෙම තියෙන අෂ්ටමක පුද්ගල අත්ති ප්‍රඥා නත්ති ප්‍රඥා ඉන්ද්‍රියන්ති බලන්න ඒ කතන්දර දෙකේ සමානකමයි අසමානකමයි චුට්ටක් කල්පනා කරලා බලන්න වෙන අමුතු දෙයක් නැහැ බොහෝ දේවල් සමානයි ඊට පස්සේ 12 වෙනි කාරණය 12 වෙනි කාරණයට එන්න සකමාදී අසම පුද්ගල සද්දා ඉන්ද්‍රිය නැද්ද වෙන්න සද්දා ඉන්ද්‍රිය නැද්ද ආමන්තා බලන්න කරුණාවෙන් ඒක ඊට පස්සේ අසම පුද්ගල සදහැ නැත්තේ වේද අසද්දෝති න හේවං වත්තබ්බෝ න හේවං සත්වත්තබ්බෝ එතකොට බලන්න කරුණාවෙන් ඇයි මෙහෙම කියවෙන්නේ මෙන්න පරවාදීන්ගේ ප්‍රශ්න සහ උත්තර දෙන ආකාරය අසමක පුද්ගලයා වීර්ය ඉන්ද්‍රිය නැද්ද බලන්න කරුණා කරලා 14 වීර්ය ඉන්ද්‍රියද ආමන්ත නැද්ද ගමෝ වීර්ය ඉන්ද්‍රියක් නැහැ ඔය බලන්න අසම පුද්ගලෝ කුසීතෝ හීන විරියෝති එයා හීන විරිය කුසීත එක්කෙනෙක්ද එතකොට කියනවා වත්තබ්බෝ බලන්න මේවා කියවල බලන්න ඕන එක ලස්සනට අත්ත වශයෙන්ම මේ තවත් පොඩි කාරණයක් මේවා නෝන්ලා කියන හැදී තමන්ගේ කටහුරු වෙනවා එක දෙවෙනි කාරණය මේවායේ තියෙන මේ වෙනස්කම් එක වචනෙන් අකුරෙන් දෙකෙන් තුනෙන් වෙනස් වෙලා තියෙන ආකාරය එහෙම බලන්න දැන් බලන්න මේකේ මුට්ටස්ති බලන්න කරුණාකර නත්ති සත්‍යේන්ද්‍රියන්දී ආමන්තා කියනවා ඊට පස්සේ අට්ඨමකෝ පුද්ගලෝ මුට්ටස්සති මුට්ටස්සති බලන්න පැහැදිලි කරගන්න එතකොට මේවා විස්තර කරන ආකාරයටම කොහොමද මෙහෙම කියන්නේ එතකොට කියනවා එසේ නොකීති තිරුවන් සරණයි සර්
මේ අන්තිම ඡේදයේ 25 වන ඡේදයේ කියනවා අට්ඨමකස් දැන් අපි එතන වෙන වෙනම අහගෙන ඇවිල්ලා අවසාන කරනවා අට්ඨමකස්ස පුජ්‍යලස්ස නත්ති පංචේන්ද්‍රයානීති කියලා. එතකොට මේ දැන් මේ ඉන්ද්‍රිය සියල්ල ගැන නේද සර් මෙතන අට්ඨමකස්ස පුද්ගල නත්ති පංචේන්ද්‍රියාති ආමන්ත නත්ති පංච ඉන්ද්‍රියා නීති ආමන්ත. ඔව් බලන්න ඒක විස්තර කරනකොට පංච ඉන්ද්‍රියම අසමග පුද්ගලයාට පංච ඉන්ද්‍රියෝ නැද්ද? පංච ඉන්ද්‍රියෝ නැද්ද? එතකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පංච ඉන්ද්‍රියෝ නැද්ද? පංච ඉන්ද්‍රියෝ නැහැ. ඉතින් තිරුවන් සරණයි සර්. ඊට පස්සේ අනුയോഗයේදී උතන නෝන කරුණාවෙන් විස්තර කරනවා කරුණා කළා මහත්යලා මේව ලියාගත්තොත් මං හිතන්නේ හුඟක් හොඳයි. මෙතන ලියා ගන්න මහත්යලා මම පොත් බලලා මේ සංයුත්ත නිකායේ 5:1 සංයුත්ත නිකායේ 5වෙනි කාණ්ඩයේ සංයුත්ත නිකායේ 5වෙනි කාණ්ඩයේ පළවෙනි කොටස. 5වෙනි කාණ්ඩයේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස 1702 ඒකට එන්නේ 4:2:8 4:2:8 තමත් ඕන නම් 360 වෙනි පිටුව. මෙතන තියෙනවා පංචමානි භික්කවේ ඉන්ද්‍රියානි කතමානි පංච ඉන්ද්‍රියන් ඉමානි කෝ භික්කවේ පංච ඉන්ද්‍රියානි ඉමේ සංකෝ භික්කවේ පච්චත්තං ඉන්ද්‍රියානං සමත්තා පරිපූර්ණතෝ ආරහතෝති තතෝ මුදුතරේහි අරහත් සච්ච කිරියාය පටිපන්නෝ හෝති තතෝ මුදුතරේහි අනාගාමි හෝති. මේකේ මේ කොටස මේ බලන්න මේ කියන කොටස ඔය කොටස මුදුතරේහි අනාගාමි ඵල සච්ච කිරියාය පටිපන්නෝ හෝති තතෝ මුදුතරේහි සකු르දාගාමි තතෝ මුදුතරේහි සකු르දාගාමි ඵල සච්ච කිරියාය පටිපන්නෝ හෝති තතෝ මුදුතරේහි සෝතාපට්ටි ඵල පටි හෝති තතෝ මුදුතරේහි සෝතාපට්ටි ඵල සච්ච කිරියාය පටිපන්නෝ හෝති යස්ස කෝ භික්ඛවේ ඉමානි පංචිද්‍යානි සබ්බේන සබ්බං සබ්බත්තා සබ්බං නාති සමහං බාහිරෝ පුතුජනෝ තිතෝති වරදාමි. ඔන්න ඔය තියෙන ස්ථානය මේව පැහැදිලි කරගන්න. මේක කියනවා මහණෙනි යමකුට මේ පසිදුරෝ මුළුමනින්ම සිවුරු අයුරු නැද්ද හෙතම බහැර වූ පුහුදුන් පසෙහි සිටියේයි මම කියමි. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් නැත්තම් මුළුමනින්ම සියලු අයුරු නැද්ද හෙත මේ බහැර වූ පුහුදුන් පසෙහි සිටියේයි මම කියමි. මේ අන්තිම ඡේදයේ තේරුම බලන්න. එතකොට කියනවා මේ ඉන්ද්‍රියන් මේ තාත්වයට තිබිය යුතුමයි. එහෙම නැත්නම් කිසි කෙනෙකුට සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් ඵල පිහිටන්නේ නැහැ. සෝවාන් සකෘදාගාමි පිහිටන්නේ නැහැ. ඒක නිසා ඒ ඡේදය විශාලයි. ඒක කියන්නේ එතකොට මෙතන අස්සමකස පුද්ගල නාත්ති පංචේන්ද්‍රියානීති සකවාදීන අහනවා ඒ උත්තරේ. ඒ ඡේදයත් එක්කමයි අහන්නේ. එතකොට අහුවෙන් පස්සේ කියනවා ආමන්තා කිව්ව හැටි කියනවා අනුയോഗය මෙහෙම සූත්‍ර පාඨයක් තියෙනව නේද? එතකොට සූත්‍ර පාඨය කියනවා ආමන්තා. ඒ සූත්‍ර පාඨය කියනවා ආමන්තා. අට්ඨමකෝ පුද්ගලෝ බාහිරෝ පුතුජනෝකෝ සිතාති. බලන්න න හේවං වත්තබ්බෝ තේන අට්ඨමකස පුද්ගල අත්ති පංචේන්ද්‍රියානි. එහෙනම් මේ පුද්ගලයාට සෝවාන් පුද්ගලයාට පංචේන්ද්‍රියන් තියෙනවාමයි. ඔන්න විස්තර කරන්න යන කරුණා කළා පැහැදිලි කරගන්න ඕන. මේවා තාම දීර්ඝ තවත් පොඩි කාරණයක්. මහත්මයලා නෝනලා තේරුම් ගන්න ඕන මේ පොත විතරක් කියලා හරියන්නේ නැහැ. මේ පොත විතරක් කියවලා හරියන්නේ නැහැ. ඒ තීර තැන ඒ අවට කියවලා තේරුම් ගන්න ඕන. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දේශනාව එහෙම වෙන්නේ
මේවා විස්තර කරන්න අවශ්‍ය ආකාරයෙන්ම තියෙනවා. ඒක නිසා කියනවා එකරුණ අෂ්ටම වූ පුද්ගල පංච ඉන්ද්‍රියෝ ඇත. සෝවාන් පුද්ගලට පංච ඉන්ද්‍රියන් තියෙනවා. එයා ඒ පංච ඉන්ද්‍රියන් ඒ සෝවාන් තත්වයට සුදුසු ආකාරයට සෝවාන් සත්‍ය මාර්ගසිත පහළ වෙන්න ඌමනා තත්වයට දියුණු කරගෙන තියෙනවා. සෝවාන් සිත පහළ වීමට අවශ්‍ය දියුණු තත්වයට පත් කරගෙන තියෙනවා. එතකොට තවත් කාරණයක් අපි සෝවාන් වුණයින් පස්සේ අපි ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ඉතිරි කෙලෙස් දිහා බලාගෙනනේ. ඉතිරි කෙලෙස් දිහා ඒ ස්ටෙප් එකෙන් ඊළඟ ස්ටෙප් එකට යන ඉතිරි කෙලෙස් දිහා බලාගෙන නේනෝන. ඉතිරි කෙලෙස්නේ ප්‍රහාණය කරන්න යන්නේ. එතකොට ප්‍රත්‍යවේක්ෂා කරන්නේත් ඒකටනේ. එහෙමනම් එතනින් පල්ලෙහාට යෑමක් නෙවෙයි තියෙන්නේ ඉහළට යාමක්. ඉනි මගේ නගින්නේ කොට 10ක් නැගනනම් ඊළඟ 10 ඉඳලා 11 වෙනි එක දිහා බලාගෙන නේද අපි ඊළඟට අඩිය තියන්නේ. ඒකයි මෙතන විස්තර කරන්නේ. එහෙනම් පැහැදිලි කරන්න ඕන මෙතන අෂ්ටමක පුද්ගලයන්ට ඉන්ද්‍රියන් පහළ වීම ගැන. ඉන්ද්‍රිය කතා අෂ්ටමක පුද්ගලයන්ට සෝවාන් පුද්ගලයන්ට ඉන්ද්‍රිය කතා විස්තර කිරීමේදී ඒ කොටසෙන්ම තියෙන වැදගත්ම හොඳම ඡේදය තමයි මේ විස්තර කෙරුණේ. පැහැදිලි කරගන්න ඕන කරුණාවෙන්. ඒක නිසා ඊළඟට අපිට විස්තර කරන්නේ ඒවා කියවන්න ඕන නෝනලා කරුණාවෙන්. දැන් එකක් නෑර කියවගෙන විස්තර කරගෙන යන්න ඕන ඒ කොටස්. ඊළඟට තවත් කාරණයක් මේම කියවන්න ඕන හේතුව පාලි පෙළත් එක්කම. සිංහල පෙළ විතරක් කියන්න එපා. පාලි පෙළත් කියවන්න ඕන. මොකද යම් යම් මේ වචන උච්චාරණය කිරීමේදී අපි හුරු වෙන්නත් ඕන. අකුරු 10ක් 15ක් තියෙන වචනයක් අපිට එකපාරටම හස්සොස් ගාලා ග්‍රහණය කරගන්න කියාගන්න බැරි තැනටපත් වෙන හොඳ නැහැ. ඒක නිසා කරුණාවෙන් ඒකත් සැලකිල්ලට ගන්න ඕන. ඊට පස්සේ කරුණාවෙන් ප්‍රශ්න තියෙනවා නම් දැන් ඒකේ කියන්න කරුණා කළා. ප්‍රශ්න තියෙන ඒවා කියන්න. අපි එහෙමනම් දිබ්බ චක්කු කරුණා කරලා බලන්න කරුණාවෙන් දිබ්බ චක්කු අපි කරමුද? හොඳයි. දිබ්බ චක්කු ඥානය අපි විස්තර කරන අපි බලන්න යමු. දිබ්බ චක්කු ඥානය කොයි විදිහට තියෙන්නේ කියන එක බලමු. හරි. චතුර්ථ ධානයෙන් වහන ලද මනසම දිවස නම් වේ. ලබ්ධිගත් වාදීහු ඇත. අන්දක සම්මිතේ නිකාවාදීන් සේනි. උන්ගේ වාද බිඳුනට දිබ්බ චක්ක චතුත්ථ ධානයේ. චතුත්ථ එහෙනම් මෙතන මොකක් හරි තියෙනව නේද? මෙතන යම්ම කිසි ගැටලුවක් තියෙනව නේද? චතුත්ථ ධානය. හැබැයි චතුත්ථ ධානය කියන එක නෝන ලොකු ස්ථානයක්. ඉතා විශාල ස්ථානයක්. සාමාන්‍ය ස්ථානයක් නෙවෙයි. චතුර්ථ ධානය ලබා ගත්ත නම් ධාන වශයෙන් ඒ ධානය ඊටාම සූක්ෂම ඒ වගේම බොහොම මේ බලගත් ස්ථානයක් බවයි විස්තර කෙරෙන්නේ. එතකොට චතුර්ථ ඒක තමයි සර් තෙරුවන් සරණයි. එතකොට ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන. ඒ කියන්නේ චතුර්ථ ධානය වඩාගත්තු කෙනෙකුට දිබ්බ චක්කෝ පහළ වෙනවා කියන එකද මෙතන අර්ථ දක්වන්නේ.
ඒක තමයි මෙතන තියෙන මෙතන කියන්නේ සර් ධම්ම චතුත්ථ ධ්‍යාන ලැබුවාගේ මාංශ ඇසමයි දිව්‍ය චක්කු කියලා නේද කියන්නේ. ඔව් ඒක නිසා මෙතන පොඩි ගැටලුවක් තියෙනවා නෝනා. මෙතන ගැටලුව මොකද්ද? ඒක හේතුව ඇත්ත වශයෙන්ම දිබ්බ චක්කු කියන එක ටිකක් ප්‍රශ්නයක්. ඒකට තවත් පොඩි ප්‍රශ්නයක් ඉන්න නෝනා. තුන්වන පිටෙන් නෝනා තවත් කාරණයක්. නෝනා මෙතන කරුණාවෙන් මේ නෝනලා ලියා ගන්න පොත්පත් තියෙනවා නම් බලන්න පුළුවන්. මේ කුද්දක නිකායේ 388 කුද්දක නිකායේ 388 කුද්දක නිකායේ 388 322 සූත්‍රය චක්කු සූත්‍රය මෙතන තියෙනව නෝනා නෝනා මෙතන තියෙනවා කරුණාවෙන් මේවා එක්කම ඉගෙන ගන්න ඕන නෝනලා. මෙතන තියෙනවා සූත්‍රය චක්කු සූත්‍රය. මෙතන තීනිමානි බික්වේ බිකුනි කතමානි තීනි මාංශ චක්කු දිබ්බ චක්කු පඤ්ඤා චක්කු ඉමානිකෝ බික්වේ තීනි චක්කුති. මෙතන තියෙනවා මේ කොටසේ තියෙනවා ඒ කොටස කරුණා කරලා පැහැදිලි වෙන්න ඕන. ඒ තියෙන තැන සටහන් කරගන්න. දැන් මෙතන තවත් කාරණයක් කියනවා. මෙතන චතුත්ථාදනේ වහනද මාංශ චක්සුද දිව්‍ය චක්කු. මෙන්න මේ ප්‍රශ්නේ මෙතෙන්ට එන්නේ. මාංශ චක්කුම් දිබ්බ චක්කු හෝතිති. ඔන්න ආමන්ත. ඔන්න උත්තරේ. මාංශ චක්කු දිබ්බ චක්කුද. මෙතන ආපහු අහනවා සකවාදීන් මාංශ චක්කුව. මම අනිත් පැත්ත ගන්නම්. මාංශ චක්කුව දිව්‍ය චක්කු වේද. දිව්‍ය චක්කුව මාංශ චක්කු වේද. බලන්න. මාංශ චක්කුව දිව්‍ය චක්කු වෙනවද? දිව්‍ය චක්කුව මාංශ චක්කු වෙනවද කියලා. එතකොට කියන සෙනොකී කියලා. අර බලන්න ඒකේ චතුත්ථ ධානය වහනද මාංශ චක්කුව දිව්‍ය චක්කුව තමයි. චතුත්ථ ධානයේ මෙතෙන්දී ඇයිච මේ චතුත්ථ ධානයම මේ අල්ලගත්තේ. නෝනා චතුත්ථ ධානය ඒ පාදක ධානයේ ඉඳගෙන තමයි අන්න හරි අභිඥා ලබන්නේ. අභිඥා එකක්. එතකොට පංචම මේ චතුත්ථ ධානයේ ඉඳගෙන තමයි ඒ පාදක ධානය තමයි පාවිච්චියට ගන්නෙ පාදක ධානය විදිහට. එතකොට අස්ස සමාපත්තිලාභී විය යුතුමයි. අස්ස සමාපත්තිලාභී වෙන චක්කු මේ විදිහට මේ දිබ්බ චක්කුව ගන්න බෑ නෝනලා මහත්මයා තෙරුන් ගන්න. එතකොට දිව්‍ය චක්කුව ලැබ ගන්න ආකාරය චතුත්ථ ධානයේ ධාන හතරත් අරූප ධාන හතරත් දෙකම 14 ආකාරයකට ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. 14 ආකාරයකට ධාන වශයෙන් වඩන්න ඕන. ඒ ධාන වඩන ආකාරය කියලා තියෙනවා. ඒකත් එක ආලෝක කසිනේ වගේ කසිනයක් පාවිච්චි කරන්න ඕන. දිව්‍ය චක්කුව ලැබනවා නම් 14 ආකාරයකට පුරුදු කරන්න ඕන ධාන පිළිවෙලින්. ඊට පස්සේ ආපස්සර ධානයේ මේ නේම සංඥා නා සංඥා ඉඳලා ප්‍රථම ධානය දක්වා. ඊට පස්සේ ධාන එකක් කර එකක් ධාන අංග එකක් කර එකක් ඒ විදිහට 14 ආකාරයකට පුරුදු පුහුණු කළා. ආලෝක කසිනේ වගේ එකකින් භාවනා කළ ක්‍රමයෙන් උපදවාගෙන උපචාර භූමියට වඩලා උපචාර භූමියෙන් මේ බෙදු දානේ රූප බලන්න විස්තර කරන්න ආලෝකයේ අන්තර්දානෝ කාලේ රූපද නොපෙනී යන වගේ හිතන්නේ නැතුව හිත ඊටාම සූක්ෂම ආකාරයෙන් පුරුදු කරලා තමයි මෙනෙහි කරන්නේ රූප දකින්න.
චක්කු මේ දිබ්බ චක්කු කියන එක ඊටාම සූක්ෂම ආකාරයෙන් චතුත්ථ ධානය ලබාගත් පමණින් ලබන්න පුළුවන් දෙයක් නොවේ. චතුත්ථ ධානය ලබන්න තෙරුවන් සරණයි සර්. විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා සර් මේ සුඛය සෝමනස්සයටද සෝමනස්සය රාගයටද හරි දුක්ඛය දෝමනස්සයටද දෝමනස්සය ද්වේෂයටද හරි ප්‍රත්‍යය උපේක්ෂාව දුක්ඛ නෑ ප්‍රත්‍ය සහිත රාග දේශයෝ නැසුණා වෙදී. එතකොට සර් චතුත්ථ ධානය ගැනනේ මේ කතා කරන්නේ. ඔව් මේ සුඛ දුක්ඛ දුරු වෙනවා කියලා කියන්නේ චතුත්ථ ධානය ගැන කතා කරන්නේ. එතකොට මෙතනත් අපි කතා කරන්නේ මේ චතුත්ථ ධානය පිළිබඳවනේ. ඔව් එතකොට එතන මොකද්ද අපිට ගලප ගන්න පුළුවන් දේ මොකද්ද කියලා පැහැදිලි කරන්නකෝ සර්. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. එහෙනම් මම මෙතන දැන් දිබ්බ චක්කු කියන එක මම චුට්ටක් කියවන්න. මාත්මය බලන්න ඕන බලලා කියන්න ඕන මේ කොහෙන්ද කියුවේ කියලා කියන්න. දෙවියන් මම ඒක පැහැදිලි කරන්නද සර්? මම ඒක පැහැදිලි චතුත්ථ ධානය කියන්නේ උපේක්ෂා සහගත සිතක්නේ. ඔව් උපේක්ෂා ඊට පස්සේනේ අනිත් අරූප ධානය ලබා ගන්න පුළුවන්. ඔව් ඒතකොට අරූප ධානය ලබා ගත්තට පස්සේ චතුත්ථ ධානය වඩන්න නැතුව අරූප ධානය ලබන්න බෑනේ. එතකොට ඒක නිසා මෙතන කියන්නේ එතන අර සර් කිව්ව ආකාරයට 14 කාර්යයට වශී කරන්න ඕනේ. 14 කාර්යයට වශී කරලා ඉවර වෙලා තමයි අභිඥා ලබා ගන්න. ඒතකොට ඒ අභිඥා ලබන අනිවාර්යයෙන්ම ආලෝක කස්නේ වඩන්න ඕනේ. ආලෝක කස්නේ බෙදලා තමයි ඊට පස්සේ අර ඒ බලන්න පුළුවන් ඒ ආලෝකයේ විහිදලා. වන්න හරි. ඇයි ආලෝක කසිනේ වඩන්න? ඒ ආලෝක කසිනෙන්ස අර ලයිට් එක වගේ පේන්නේ ඔක්කොම. ආන්න හරි. ආලෝක කසින හැර වෙන කසිනකින් රූප බලන්න බැහැ. ආලෝක කසිනේ වඩන්නේ ඒ නිසා. අන්න තේරුම් ගන්න ඕන. එතකොට මේක දිවසින් ලෝ දක්නා කැමති ධානලාභී වූ කර්මිකයා විසින් තේජෝ කසිනේ ඕදෝත ආලෝකය යන තුන් කසිනයන් අතුරින් එකක් උපචාර ධානයටගෙන යෝගාචර වඩා ගත යුතුය. අර්පණාව නොපෙනී යුතුය. අර්පණාවට එන්න බෑ. මේ තුන් ආලෝක කසිනයන් යන යෝග්‍ය අයෝග ආලෝක කසිනේ හෝ දෙකින් හෝ එකක් භාවනා ක්‍රමයේ කීසේම උපදාගෙන උපචාර භූමියේ සිටිය වඩන ක්‍රමය කියන එකම ඒ තැන්හු රූප බැලිය යුතුය. රූප බලත්ම ඔහුගේ පරිකල්ම වාරයේ ඉක්මුවයි. ඒ ආලෝකයේ අන්තර්දානය ආලෝකයේ අන්තර්දාන වූ කාලේ රූප නොපෙනියයි. එවිට විසින් පාදක ධානයේට සමවැදී එයින් නැගී අන්න බලන්න පාදක ධානය චතුත්ථ ධානය කියන්නේ අට වශයෙන් මේ පුද්ගලයා හැම වෙලාවෙම අස්ස සමාපත්තිලාභී පුද්ගලයෙක්මයි. අස්ස සමාපත්තිලාභී රූප හතරයි අරූප හතරයි. ඒක නිසා ඒකේ 14 ආකාරයට මේ සිත වඩලා ඉවර වෙලා තමයි මේ ක්‍රමය කරන්න ඕනේ. එතකොට ඊටාම සූක්ෂම ආකාරයෙන් මේ පැහැදිලි කරගන්න මේකේ විස්තරයක් තියෙනවා පළවෙනි පොතේ අපේ මාතර ධර්මවංශ හාමුදුරුවන්ගේ කෙටි විස්තරයක්. ඒක ඊටාම හරි. එතකොට පැහැදිලි කරගන්න මෙතෙන්දී මේ මාංශ චක්කුව ධානයේ වහනලද මාංශ චක්කුව දිව්‍ය චක්කුවේද කියලා කියන්නේ. එතකොට දැන් මෙතන මේ කට්ටිය චතුත්ථ ධානයෙන් වහනද මාංශම දිව්‍ය චක්කුව වේවයි ලද්දිගත් වාදී වූ ඇත. ඒ වාදයේ තමයි මේ විස්තර කරන්නේ. එතකොට චතුත්ථ ධානයෙන් ලබා ගත්තා නම් ඒ මාංශ චක්කුවම තමයි දිව්‍ය චක්කුව. එහෙනම් ඒ පරවාදී උත්තර දෙනෝසේ බලන්න පරවාදී කියන්නේ ඒ මාංශ චක්කුව තමයි දිව්‍ය චක්කුව. ඒ කියන්නේ චතුත්ථ ධානය ලබා ගත්තා නම්. නමුත් මෙතෙන්දි විස්තර කරන්නේ දිව්‍ය චක්කු කියන එක චතුත්ථ ධානය තමයි පාදක ධානය. නමුත් එයා අස්ස සමාපත්තිලාභී විය යුතුයි. ඊට පස්සේ හිත 14 ආකාරයකට මෙනෙහි කළ යුතුයි. හැම කසිනෙම ඒක කරන්න ඕනේ සර් නිරෝධ සමාපත්තිය ලබන නේද සර්? 14 ආකාරයට වශී කරලා කරන්න ඕනේ.
නෑ 14 ආකාරයෙන් මෙනෙහි කරන්න ඕන. මතකයක් නෑ. තියෙනවා ශ්‍රී චතුත්ථ ධ්‍යානයෙන් අභිඥා ලබන්න පුළුවන් කියන මතකයක් මේ කතා කරනවා මතක් නෑ. වුණේ. නිරෝධ සමාපත්තිය ලබන්න ඕන නෝනා අනාගාමී රහත් වෙන්න ඕන අමතරව අස්ස සමාපත්තිලාභී වෙන්න ඕන අනාගාමී රහත් වෙන්නත් ඕන. ඒ නිරෝධ සමාපත්තියට. නිරෝධ සමාපත්තියට සිත 14 ආකාරයකට පුරුදු කරන්න අවශ්‍ය නැහැ. නිරෝධ සමාපත්තිය ලබන්න ඕන එක්කෙනා එය මෙනෙහි කරන්න ඕන කියලා හිතගත් මේ ඉඳගත්තා නම් චතුත්ථ ධානයේ ඉඳලා අරූප ආකින්චඤ්ඤායතනට ගිහිල්ලා එතකොට පැහැදිලි කරන ආකින්චඤ්ඤායතනයේ අම්මකසි සංඥාවක් තියෙනවා. දැන් මේ එහෙම කතාවකුත් එනවා මෙතෙන්දී ඒකත් කල්පනාවට ගන්න. ආකින්චඤ්ඤායතනයේ ඉඳගෙන තමයි ප්‍රතිවේක්ෂා කරන්නේ. ප්‍රතිවේක්ෂා කළා නේම සංඥායතනට ඇතුල් වුණා නම් නිරෝධ සමාපත්තිය. ඒක අනාගාමී රහතුන්ට පමණි. අනාගාමී රහතුන්ට පමණි අස්ස සමාපත්තිලාභී විය යුතුයි. ඒක නෙමෙයි මේ දිබ්බ චක්කු කියන එක ඊට වඩා වෙනස්. ඒක නිසා කරුණා කරලා පැහැදිලි කරගන්න ඕන මේ හිත 14 ආකාරයකට පුරුදු කරන එක විශේෂයි. ඒක පුරුදු කිරීමට අවශ්‍ය වන්නේ හේතුව හිත විසිරෙන්නේ නැතුව රඳව ගැනීමේ උපක්‍රමයක් විදිහට තමයි ඒ දිබ්බ සෝත දිබ්බ චක්කු ආදී පරිචිත්ත විඥානන ආදී මේ විස්තර කරගන්න පුළුවන්. පංච අභිඥා ලබන්නේ ඒ ක්‍රමය. ඒ 14 ආකාරයට හිත පුරුදු කළ යුතුමයි යන්නේ එක අපේ ධර්ම සහ හමුදුරන්ගේ පොතේ විස්තර කරනවා. ඒක ඉතාම හොඳින්. එහෙනම් කරුණාවෙන් ඉස්සරහට යන් නෝනලා මේ කොටස බලා ගන්න. ඉති උත්තර විස්තර කරපු තැන ඒක තියෙනවා. මාංශ චක්කු, දිබ්බ චක්කු, පඤ්ඤා චක්කු කියලා කොටස් තුනක් බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. ඒක කුද්දක නිකායේ තියෙනවා. එහෙනම් පැහැදිලි වෙනවා. මෙතන විස්තර කරනවා මසස්සුගේ යම්බඳු විෂයක් අනුභවයක් ගෝචරයක් ඇද්ද දිවස්සුගේ එබඳු විෂයක් අනුභවයක් ගෝචරයක් වේද. මේ තියෙන කොටස් කරුණා කරලා පැහැදිලි කරගන්න ඕනලා කියවන්න අවශ්‍යයි. මේ බලන්න මේ කොටස. තිරුවන් සරණයි සර්. ඔව්. කියන්නේ සර් තිරුවන් සරණයි. මේ ධම්මෝපත්තද්දං කියන්නේ මොකද්ද සර්? අර මේ 11 ධම්මෝපත්තද්දං දිබ්බ චක්කුං හොಂತಿ කියලා කියන්නේ මාංශ චක්කුං ධම්මෝපද්දත්තං දිබ්බ චක්කුං හොಂತಿ. මේ 14 මේ ඒක තියෙනවා සර්. චතුත්ථ ධානයෙන් වහලද ධම්මෝපත්තං දිබ්බ චක්කු හෝති. මාංශ චක්කුං ධම්මෝපත්තං මාංශ චක්කු දිබ්බ චක්කු වේද. ඒ ධම්මෝපත්තං මාංශ චක්කු කියන්නේ මාංශ චක්කුව දිව්‍ය චක්කු වේද. ධම්මෝපත්තං කියන්නේ මේ චතුත්ථ ධානයෙන් වහන ලද මාංශ චක්කු ධම්මෝපත්තං. මේ පාලි පැත්තේ සිංහල තේරුම තියෙනවා චතුත්ථ ධානයෙන් වහන ලද මාංශ චක්කු දිව්‍ය චක්කු වේද. චතුත්ථ ධානයෙන් වහන ලද දිව්‍ය චක්කු ධම්මෝපත්තං දිබ්බ චක්කු හෝති इति. එතකොට කියනවා සකවාදීන් මාංශ චක්කු දිබ්බ චක්කු මාංශ චක්කු තුකද මාංශ චක්කුව දිබ්බ චක්කු වෙනවද දිබ්බ චක්කුව මාංශ චක්කු වෙනවද කියලා අහනවා. එතකොට නැහැ කියනවා. එහෙමනම් මේ කොටස කරුණා කරලා පැහැදිලි කරගන්න. ඊට පස්සේ තමයි මෙතන අවසානයේ තියෙනවා තවත් කොටසක්. මෙන්න මෙතන අනුපාදීන්න උපාදීන්න කියන කතන්දරේ තියෙනවා. ඒක අනුපාදීන්න කර්ම වශයෙන් මෙතන මෙන්න සකවාදී යනවා ධර්මයෙන් උපස්තම්භ මාඤ්ඤ චක්කු දිව චක්කු වේද. ධර්මයෙන් උපස්තම්භ මාඤ්ඤ චක්කු දිව චක්කු වේද. එසේ කියලා. එහෙනම් උපාදාන වේ අනුපාදාන වේද.
උපාදාන අනුපාදාන කියන එකට උපාදින්න අනුපාදින්න කියන එකට අභිදේයාර්ථ අපි හදා ගන්න ඕන. කර්මජ රූප ඊට පස්සේ අනුපාදින්න කියන්නේ කර්මයෙන් හටගත්තා වූ. එතකොට අකුසල් 12යි අකුසල් 12යි කුසල් 17යි ක්‍රියා 20යි. එතකොට චිත්තද ඍතුජ ආහාරජ රූප මේ දෙකේ මේවයි තේරුම් කියලා එමනම් කරුණාවෙන් පැහැදිලි කර ගන්න ඕන. ඔය කොටස් විස්තර කරපු ආකාරය මේක දැන් බලන්න මේක සමාන ලක්ෂණ තියෙන කතන්දර තියෙනවා. මේකම දිබ්බ සෝතයත් ඕකමයි. මේ සමාන ලක්ෂණ තියෙනවා. දැන් දිබ්බ චක්කු කතාව හා සමානයි දිබ්බ සෝත කතාව. එකත් එක අභිඥාව. එහෙනම් මේක සමානයි ඊළඟ කතාව. එහෙනම් පැහැදිලි කර ගන්න ඕන කරුණා කරලා ඒ වායේ වෙනස්කම් තියෙනවා. දැන් මෙතන දීර්ඝ විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කොටස් දෙක කල්පනාවට ගන්න ඕන. ඊට පස්සේ උපාදින්න අනුපාදින්න තේරුම් ගන්න. ඊට පස්සේ එකම ආකාරයේ ප්‍රශ්න. දැන් දෙකේටම එන්නේ එකම ආකාරයේ ප්‍රශ්න. ඒක නිසා කරුණාවෙන් චුට්ටක් කල්පනාවට අරගෙන හැම ප්‍රශ්නයක්ම එකක්වත් අත්හරින්නේ නැතුව කියවන්නම ඕන. හැම එකක්වත් අතාරින්න නැතුව කියන්න ඕන. දැන් තවත් කාරණයක් එනවා අතන 14 සකවාදී පුච්චා දේවාති. මෙතන කරුණා කළ දේවා ද්වේච චක්කුති. ඔන්න චක්සූහු දෙදෙනෙක්ම වෙද්ද 14 වෙනි ඡේදය බලන්න කරුණා කළා. 14 වෙනි ඡේදයේ ඉතිඋත්තේ නැවතත් අර ඒකමයි 388 වෙනි පිටුව 3 2 1 මාංශ චක්කුන් දිව්‍ය චක්කුන් පඤ්ඤා චක්කුන් අනුත්තරං ඒතානි තේනි චක්කුනි අක්කාසි පුරිසුත්තමෝ මාංශ චක්කුස උත්පාදෝ මග්ගෝ දිබ්බස්ස චක්කුණා. මේ මාංශ චක්කු දිව්‍ය චක්කු අනුත්තර ප්‍රඥා චක්ෂු යන මේ තුන් චක්ෂුයන් පුරුෂෝත්තමයව වදහල මාංශ චක්කුගේ උත්පාදයේ දිව්‍ය චක්කුට මාංශ චක්සුගේ උත්පාදයේ දිව්‍ය චක්කුට මාර්ග වෙයි. මෙන්න මාංශ චක්සුගේ උත්පාදයේ දිව්‍ය යම් කල අනුත්තර ප්‍රඥා චක්සු වූ ඥානය පහළ වීද දෙවෙනි කොටස ප්‍රඥා චක්සුස වූ ඥානය පහළ වීද ඒ චක්සුගේ ප්‍රතිලාභයෙන් හැම දුකින් මිදේ. වදාළ සූත්‍රයක් ඇත්තේම නො එසේය. ඒ කරුණෙන් චක්සු දෙදෙනෙක් මෙයයි නොකිය යුතුය. ඔන්න මේකේ සිංහල පැත්තත් බලන්න කරුණා කරලා ඒවා කොටස් ඕන කරුණා කරලා බලන්න. ඔන්න තියෙන ආකාරය. ඒක කරුණා කරලා බලන්න විස්තර තියෙනවා කරුණා කරලා 388 කුද්දක නිකාය 388 වෙනි පිටුවේ ඒක විස්තර තියෙනවා කරුණාවෙන් පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඊළඟට තුන්වැනි පිටෙන් දිබ්බසෝත කතා දිබ්බසෝත පැහැදිලි කරගන්න. මෙන්න ඒකට තේරුම මෙහි නිදාන දිබ්බ චක්කු කතා වෙහි වෙන්න. මෙහි නිදානේ දිබ්බ චක්කු කතාවේ වෙහි වෙන්න. එහෙනම් දිබ්බ චක්කු දිබ්බසෝත දෙකම එක ආකාරයි. එහෙමනම් පැහැදිලි වෙන්න ඕන දිබ්බ චක්කු කතාවත් ඒ ආකාරයෙන්ම විස්තර කරනවා. ප්‍රශ්නවල සමානත්වයක් තියෙනවා. ධ්‍යාන ධර්මයෙන් වහන ලද මාංශ සෝතය දිව්‍ය සෝත වේද. අර වගේමයි 4 වෙනි ධ්‍යානයේ මස් කන දිව්‍ය කන ඒ විදිහට සමාන ලක්ෂණ තියෙනවා. ඒක දිහා බලන්න මාංශ සෝතය දිව්‍ය සෝත වේද දිව්‍ය සෝතය මාංශ සෝත වේද එසේ නොකිය යුතු.
ධම්මෝපස්ත වූ මාංශ සෝතය දිව්‍ය සෝතය වේද. එතකොට විස්තර කරනවා. පැහැදිලිද? එතකොට එසේ කියනවා යම් මාංශ සෝතයක් වේ නම් එබඳු දිව්‍ය සෝතයක් ඇද්ද? එබඳු දිව්‍ය සෝතයක් වේ නම් මේ මාංශ සෝතයක් ඇද්ද? ඒ ප්‍රශ්න නැවත අර දිබ්බ චක්කු හා සමානයි. දිබ්බ චක්කු හා සමානයි. කිසිම අඩුවක් පාඩුවක් නැහැ. ඒකමයි විස්තර කරලා තියෙන්නේ මස් කන දිව කන වගේමයි. එකම ප්‍රශ්න එකම ආකාරය විස්තර කරනවා. එතකොට හරිද? ඒකේ කතාව ඒකේ එච්චර දීර්ඝ විස්තරයක් නැහැ මහත්මයා. තුන්වැනි පීඨයෙන් විස්තර කර ගන්න කරුණාවෙන්. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ කතාවට යන්න බලමු. යථා කම්මූපගත ඥානය. යථා කම්මූපගත ඥානය. චතුප්පාද ඥානය කියන්නේ ඒකම නේද? මට තේරුණා නෝන. චතුප්පාද ඥානය කියන්නේ යථා කම්මූපගත ඥානය කියන අතීත කර්ම දැනගන්නා වූ ඥානය. අතීත කර්ම යථා කම්මූපගත ඥානය දිබ්බ චක්ඛුන්ති. යථා කම්මූපගත ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන පෙයලම යථා කම්මූපගත සත්‍යේ පජානාති යන සූත්‍ර නුනුවණින්ගෙන යථා කම්මූපගත ඥානයම දිව්‍ය චක්කුවයි. යථා කම්මූපගත ඥානයම දිව්‍ය චක්කුවයි ලබ්ධිගත් වාදි කෙනෙක් ඇත. අතීත කර්ම වල දැනගන්නා වූ ඥාන. උන්ගේ වාදි යථා කම්මූපගත ඥානයේ දිව්‍ය චක්කුවේද? එහෙනම් දිව්‍ය චක්කු. එසේය. යථා කම්මූපගත මෙනෙහි කරේද දිව්‍ය චක්කුව රූපයක් දකින්න. එතකොට දිව්‍ය චක්කුව නම් රූප දැකීම. යථා කම්මූපගත ඥාණයෙන් කරන්නේ අතීත වූ කර්ම අතීත වූ දේවල් දැනගන්නා වූ ඥානය. එතකොට පැහැදිලි කරගන්න. එතකොට යථා කම්මූපගත ඥානයයි දිව්‍ය චක්කුවයි දෙකක්. අනිත් කාරණේ යථා කම්මූපගත ඥානය ප්‍රඥාවෙන් දැනගන්නා වූ මනසෙන් දැනගන්නා වූ දෙයක්. දිව්‍ය චක්කුව වෙනත් දෙයක්. එතකොට කරුණාවෙන් මේ වායේ තියෙන වෙනස්කම් දැනගන්න ඕන. මේ තේරුම් අල්ල ගන්න ඕන. පැහැදිලි කර ගන්න ඕන. මෙන්න විස්තර කර යථා කම්මූපගත ඥානයේ ස්පර්ශයන් දෙදෙනෙකුගෙන් චිත්තයන් දෙදෙනෙකුගෙන් සමෝදාන වේද. මේ දින්නම් පස්සානං දින්නම් චිත්තානං සමෝදානං හෝති තින හේවං වත්තබ්බෝ කියලා කියනවා. බාන කරුණා කරලා මේ විස්තර කරන දින්නම් පස්සානං දින්නම් චිත්තානං සමෝදානං හෝති ති න හේවං වත්තබ්බෝ යථා කම්මූපගත ඥානං දිබ්බ චක්ඛුන්ති ආමන්ත. ඒ මොකෝ මේ පළවෙනි ප්‍රශ්නයමයි මෙතන තියෙන්නේ ඒකමයි. එතකොට සකවාදී අනුയോഗයක් විස්තර කරනවා. සකවාදී අනුയോഗය විස්තර කරනවා. ඒකාන්තයෙන් මේ භවත සත්වයයිද මෙනෙහි කරේ. කාය දුස්චරිතයෙන් සමානාගතයයිද මෙනෙහි කරේ. වාග් දුස්චරිතයෙන් සමානාගතයයි මෙනෙහි කරේ. මනෝ දුස්චරිතයෙන් සමානාගතයයි මෙනෙහි කරේ. ආර්යයන්ට උපවාද කරනුවයි මෙනෙහි කරේ. මිත්‍යා දෘෂ්ටි ඇතියයි මෙනෙහි කරේ. මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදා අනැතියයි මෙනෙහි කරේ. ඔහු කාබුන් මරණින් මතු සැපෙන් පහ වූ දුකට ගති වූ විෂව පවතින වන නිරයට පැමිණියාවුදයි මෙනෙහි කරේ. යලි මේ බවත් සත්ව යහයිද මෙනෙහි කරේ. කාය සුචරිතයෙන් සමන්නාගතයි මෙනෙහි කරේ. වාග් සුචරිතයෙන් සමන්නාගතයි මෙනෙහි කරේ. මනෝ සුචරිතයෙන් සමන්නාගතයි මෙනෙහි කරේ. ආර්යයට උපවාද නොකරනුවයි මෙනෙහි කරේ. සම්‍යක් දෘෂ්ටි ඇතියයි මෙනෙහි කරේ. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදාන ඇතියයි මෙනෙහි කරේ. ඔහු කාබුන් මරණ මතුවේ සුන්දර ගති ඇති සර්ව ලෝකයට වන්හයි මෙනෙහි කරේ. දිව්‍ය චක්ෂුන් රූප දකින්නේ වේද එසේ නොකීත. ඔන්න මෙතන මේ ටික
එකතු කරලා ජීව චක්කයෙන් රූපයක් දකින්නවද කියලාම න හේවං වත්තබ්බෝ කියලා අවසාන කරනවා විස්තර කරන කාරණය මේකේ යථා කම්මූපගත ඥානය කියන එකයි ජීව චක්කුව කියන එකයි දෙකක්. ඒක විතරක් මතක තියාගන්න කරුණා කරලා විස්තර කරන ආකාරයෙන් තිරුවන් සරණයි සර් මේ හතරවෙනි ඡේදයේ පැහැදිලි කිරීමක් කරන්නකො සර් තිරුවන් සරණයි. යථා කම්මූපගත ඥානං දිබ්බ චක්කුන්ති යථා කම්මූප ඥාන ජීව චක්ෂුවේද එසේ කියලා ඒකාන්තයෙන් මේ බවත් සත්වයා හයිද මෙනෙහි කෙරේ. ඕ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත සරගලෝ වන්හයි මෙනෙහි කෙරේ. දිවසින් රූප දකින්නේ වේද. දැන් අතන අර අපේ නෝනා කිව්වා අකල්. එතකොට චතුප්පාද මේ අතීත කර්ම දැනගන්නා වූ ඥානේ නම් එතකොට ඒක ඇහෙන්ද දකින්නේ. දැන් මේ ඡේදය මේ හතරවෙනි ඡේදය සමානයි මේ තුන්වෙනි ඡේදයේ සම්පූර්ණ කොටසටම. මෙතන පෙය්‍යානමක් තියෙනව නේද මහත්මයා කරුණාවෙන් බලන්න. මනස දැන් මෙතන තියෙනවනේ. ඔව් සර්. මනසි කරෝති. මෙතන තියෙනවා හතර ඉමේ මත ඕත සත්තාවිච්චි මනසි කරෝති පෙය්‍යාලම. තේ කායස්ස බේදා පරම් මරණා සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති මනසි කරෝති කියලා දිබ්බේන දීපි චකුණ රූපං තස්සිත කියලා කිව්වේ මේ කෑල්ලට. මේ මරණින් මත්වේ සුන්දර ගතිය ඇති ස්වර ලෝකයට වන්හයි මෙනෙහි කෙරෙයි දිව්‍ය චක්ෂයෙන් රූප මේකමයි මෙතෙන්ට ගත්තේ. මෙතෙන්ට ඒ කොටසම එන්න ඕන. එතකොට ඒම කෙනෙක් එතකොට යථා කම්මූපගත ඥානයෙන් කෙනෙක් දුගතියට යනවා කෙනෙක් සුගතියට යනවා පේනවා දකිනවා ඒක ප්‍රඥාවෙන් බලලා කියන්න පුළුවන්. නමුත් ඒකමද දිබ්බේන චක්කුණා රූපං පස්සති. එහෙනම් ඒකෙන්ම රූපයක් දකින්න පුළුවන්ද? බලන්න ඒ කොටස කියපු ආකාරය මොකද මෙතන දීපු උත්තරේ මේකම නේද මේ තියෙන්නේ. එසේ නොකිය යුතුව මෙතෙන්ට අනුയോഗේ මන්තා කියලා දැක්කද? ඔව් සර් එතනදී අනුയോഗය කියන දින්නම් පස්සානම් දින්නම් චිත්තානම් අනුയോഗය ඇත්ත වශයෙන්ම මෙතන අපි හදා ගන්න ඕන මහත්තයා. අපි මෙතන මේ ටික සම්පූර්ණ කරන්න ඕන මේ උඩ ඡේදයේ තියෙන සේරම ගෙනල්ලා මෙතන දානවා. මේ පෙය්‍යාලමට පුරවන්න ඕන. පුරවල තමයි අහන්න ඕන. එතකොට ආමන්තා කිව්වා. නමුත් මෙතන කිව්වා එසේ නොකිය යුතුයි කියලා. දැක්කද? එතන කිව්වා එසේ නොකිය යුතුයි කියලා. මෙතන කිව්වා ආමන්තා කිව්වා. ඔව් සර් දැන් එතන දෙවෙනි අනුയോഗයේදී කියනවා සර් දින්නම් පස්සානම් දින්නම් චිත්තානම් සමෝදානම් හොන්ති කියලා. ඔව් හරි. ඥානය උපදවන්න ඉස්සෙල්ලා දිබ චක්කු ඥානය ලැබගෙන ඉන්න ඕන නේද මේ විසුද්ධි මාර්ගය කියන විදිහට. නෝන කිව්වේ කනන් තේරුන්නේ නැහැ මොකක් හරි කැඩිලා ආවේ. යථා කම්මුප ඥානය උපදවන්න ඉස්සෙල්ලා දිබ චක්කු ඥානය උපදවගෙන ඉන්න ඕන නේද. ඒක උපදව කෙනානේ ඒ නිරයයි ස්වර්ගයයි අරිතේ බලලා මේ කර්ම නිසා ඒ දුක් කියලා බලන්න පුළුවන්. එන්නේ ඒ විදිහට සුද්ධ මාර්ගයේ විස්තර කරලා තියෙනවා. එතුමගේ මේ ලයින් එකේ මොකක් හරි මේ ප්‍රශ්නයක් තියෙනවා සර්. පැහැදිලි නෑ වගේ ඇහෙනවා. ඔව් කතාව මට තේරුණා නැහැ. මයික්ස් ඔන් වෙලා ඒකත් හේතුවක් වෙන්න පුළුවන් නේ. ඒකට වඩා මේ එතුමියගේ මොකක් හරි මේ ඉන්ටර්නෙට් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඩ්‍රොප් එකක් ඒකයි එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට. කිරි ගගා ඇදි තේරුණේ නැහැ. එතකොට ඇත්ත වශයෙන්ම මෙතෙන්දී මේ සත්තාන මානසිකාරෝති කාය දුස්චරිතේන. එතකොට මෙතන තියෙන කරුණු දෙකයි. කාය දුස්චරිතයෙන් තියෙන එක්කෙනෙක් ඉන්නවා කාය සුචරිතයෙන් තියෙන එක්කෙනෙක් ඉන්නවා. ඒ කරුණු දෙක තමයි මෙතෙන්දී විස්තර කරලා කියනවා සම්මා දිට්ඨිකෝදී මානසිකාරෝති සම්මා දිට්ඨි කම්ම සමාදාන මානසිකාරෝති එන කායස වේදා පරම්මන සුගතින් සග්ගන් ලෝකං උපජ්ජති.
එතකොට ඇත්ත වශයෙන්ම යථා කම්මූපක තවත් පොඩි කාරණයක්. යථා කම්මූපගත ඥානය කියන්නේ අතීත කර්ම දැනගන්නා වූ ඥානය. චතුූපපාද වශයෙන් දැනගන්නා වූ ක්‍රමය. එහෙනම් මේකෙදි සුගතියට යන කෙනෙක් දුගතියට යන කෙනෙක් ගැන මේ ඡේදයෙන් විස්තර කරනවා. එහෙම තියෙන එක්කෙනක් සර්වෝගඩේ අන්නාහයේ මෙනෙහි කෙරේ. ජිබ්බ චක්සුවෙන් රූප දකින්නේ වේද. දිබ්බේන චක්කුණා රූපම් පස්සතිති කියලා අහනවා. එතකොට කියනවා න හේවං වත්තබ්බෝ. මෙතන කිව්වා න හේවං වත්තබ්බෝ කියලා අපේ මහත්ය ඉදිරිපත් කර 4 වෙනි ඡේදයෙන් කියනවා ආමන්තා කියලා. සර් තෙරුවන් සරණයි. එතන මේ චුතූපපාත ඥානය පිළිබඳවද කියන්නේ? එහෙම නැත්නම් පුබ්බේ නිවාසානුස්සති ඥානය පිළිබඳවද? චතුූපපාදනේද ප්‍රේමසිරි? නෑ යථා කම්මූපගත ඥානය කියන්නේ අතීත කර්ම දැනගන්නා වූ ඥානය. චතුූපාද ඒ කියන්නේ පුබ්බේ නිවාස ඥානය කියන එක තේරුම් ගන්නේ අතීතයේ තමන් ඉපදිච්ච මැරිච්ච වාර ප්‍රමාණය දැනගන්නා වූ ආකාරය. ඒක හැබැයි ඉතින් ඒක බුදුහාමුදුරන්ටයි මේ අනිකුත් ශ්‍රාවකයන්ටයි මහා ශ්‍රාවකයන්ටයි එක මට්ටමම නැහැ. ඒක නිසා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ඥානයත් එක්ක දිබ්බ චක්කුව පටලවාගෙන තමයි මේ තියෙන්නේ. මේ යතුකම්ම ඥාණයම දිබ්බ චක්කුවයි ලබ්ධිගත වාදකනේ. යථා කම්මූපගත ඥාණයම දිබ්බ චක්කුවයි. යථා කම්මූපගත ඥානයයි දිබ්බ චක්කුවයි දෙකම එකක් කියලා ලබ්ධි ගැනීමයි මෙතන තියෙන වරද. සකවාදීන්ට විස්තර කරන්න යථා කම්මූපගත ඥානය කියන්නේ එක්තරා ආහානය කරලා ලබන්නා වූ එක්තරා ඥානයක්. දිබ්බ චක්කුව කියන එක අභිඥාවක්. ඒක මාර්ග ඵලවලට සම්බන්ධයක් නැති දෙයක්. මාර්ගඵල ලැබීම දිබ්බ චක්කු දිබ්බ සෝත නෙවෙයි. ඒව ධානය ලැබලා ධාන දියුණු කරලා අස්ස සමාපatti ලැබලා ඒ ආකාරයෙන් සිත දියුණු කරලා ඒවා කාමාවචර ධර්ම ඊටාම සියුම් ආකාරයෙන් දෙවියන්ට ආකාරයෙන් පහළ කරගන්නා වූ උත්සාහයක්. එතකොට මේ ක්‍රම දෙකක්. එතකොට මේ ලබ්ධිය මොකද්ද? යථා කම්මූපගත ඥානයයි දිබ්බ චක්කුවයි දෙකම එකක්. ඒකයි මේ පරවාදීන් අරගෙන තියෙන ක්‍රමය. පරවාදීන් මේ ක්‍රමය ගත් එක වරදක් කියලා උන්ගේ වාද බිඳුනට යථා කම්මූපගත ඥාන කතාවේ උන්ගේ වාද බිඳුනට. එහෙනම් ඒකටයි මේ කොටස මේ ඡේදය ගත්තේ කියලා විස්තර කරනවා. එහෙනම් පැහැදිලි වෙන්න ඕන. තේරුවන් සර්ණස යථා කම්මූපගම ඥානයත් අභිඥාවක් නේද? ඒකත් අභිඥාවක් නේද? නෑ. අභිඥාවක් නෙවෙයි නෝන. දිබ්බසෝත පරිචිත්ත විඥානන පුබ්බේ නිවාසානු දිබ්බ චක්කු. එතකොට ඉර්ධි විද ඒ පහ තමයි පංච අභිඥා. ඉර්ධි විද දිබ්බසෝත පරිචිත්ත විඥාන පුබ්බේ නිවාසානුසුති දිබ්බ චක්කු. තවත් නෝන මේ ඒ දෙකක්. එතකොට අභිඥා කියන එකට අයිති වෙනවා. නමුත් යථා කම්මූපගත ඥානය අභිඥාවක් නෙවෙයි නෝන. සර් මෙතනදී මේ 8 වෙනි ඡේදයේදී අවසන් ඡේදයේදී ඒක අර මේ ත්‍රිපිටකයේ ගත්තු ඡේදයෙන් ඒක පැහැදිලි කරනව නේද සර්? ඔව් 8 වෙනි අපේ 8 වෙනි ඡේදය අපේ හාමුදුරුවෝ පුබ්බේ නිවාසාය. ඔව් මේ අපේ හාමුදුරුවෝ කවුද මේ සාරිපුත්ත හාමුදුරුවෝ
සාරිපුත්ත හාමුදුරුවෝ ඔය සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා සාරිපුත්ත හාමුදුරුවෝ పూర్වේ නිවාසානුස්මෘති ඥානය මගේ ප්‍රණිදියක් නොවේ දිව්‍ය චක්කු පිණිසද නොද ඇත පරතිච්ච විඥානනය පිණිසද නොවේ ඉර්ධිය පිණිසද නොවේ සෝත ධාතු විසුද්ධිය පිණිසද නොවේ චුතුපදා ඥානය පිණිසද නොවේ වදාළ සූත්‍රයක් ඇත්තේ මොනෝ මෙන්න මේක තියෙනවා තේර ගාථා පාළියේ 231 වෙනි පිටුව 996 වෙනි ගාථාව මම කියවන්නම් නේව පුබ්බේ නිවාසාන න දිබ්බ දෙබ්බස්ස චක්ඛුනා චේතෝ පරිය ඥාන ඉද්ධියා වුත්තිය උපපත්තිය සෝත ධාතු විසුද්ධිය ප්‍රණීය මේය න විජ්ජති මට పూర్වේ නිවාසානුස්මෘති ඥානයේ පිරිස ප්‍රාර්ථනාවක් නොවේමය මට పూర్වේ නිවාසානුස්මෘති ඥානයේ පිරිස ප්‍රාර්ථනාවක් නොවේමය දිව්‍ය චක්කු පිණිසද නොවේමය චේතෝ පරිය ඥානය පිණිසම ඉර්ධි විදි ඥානය පිණිසම චුති උත්පත්ති ඥානය පිණිස දිව්‍ය සෝත ඥානය පිණිසම ප්‍රාර්ථනාවක් මට නැති ඔන්න ඒක තියෙන තැන විස්තර කරන ආකාරය සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියනවා එතකොට තම් චුට්ටක් කල්පනාවට ගන්න මේවා උන්වහන්සේ කියන්නේ ඒ ගැන හැඟීමක් මේ ආසාවක් මගේ ළඟ නැහැ ප්‍රාර්ථනාව ප්‍රණිදිය කියලා කියන්නේ ප්‍රාර්ථනාවක් ප්‍රණිදි කියන්නේ ප්‍රාර්ථනාවක් ඇත්තේ නැහැ දිව්‍ය චක්කුවක් පිළිදාන ප්‍රාර්ථනාවක් නැහැ පරිත්‍ත විඥානය පිණිස ප්‍රාර්ථනාවක් නැහැ ඉර්ධිය පිණිස ප්‍රාර්ථනාවක් නොවේ එතකොනම් අභිඥා කියන පහ ඉර්ධි විද දීප්ප දක්ු ජීප්පසෝත පරිචිත්ත විඥානන పూర్ව නිවාසාන එහෙනම් කරුණාවෙන් මේකේ තියෙන ගැටලුව විසඳ ගන්න ඕනේ දිබ්බ චක්කු දිබ්බ සෝත කියන ඒවා අභිඥා මිසක කෙලස් ප්‍රහාණය කිරීමෙන් ලබා ගන්නා වූ ඥාන වලට සම්බන්ධයක් නැහැ එහෙනම් මෙතන තියෙන යථා කම්මූපගත ඥානයයි දිබ්බ සෝතයයි දිව්‍ය චක්කුවයි දෙක ඒක නිසා ඒක ගැන හිත කල්පනාවට ගන්න ඕන කරුණාවෙන් ඒ කොටස පැහැදිලි නම් තේර ගාථා පාළියේ 966 වෙනි ගාථාව 231 වෙනි පිට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ කොටස මේ කියන්නේ එතකොට පැහැදිලි වෙනවා මේ 946 වෙනි ගාථාවද නැත්නම් 966 වෙනි ගාථාව 996 වෙනි ගාථාව 996 වෙනි ගාථාව 996 මට పూర్වේ නිවාසානුස්මෘතිය පිණිස ප්‍රාර්ථනාවක් නොවේ දිව්‍ය චක්කුව පිණිස ප්‍රාර්ථනාවක් නොවේ චේතෝ පරිය ඥානය පිණිස ඉර්ධි විද ඥානය පිණිස චුති උත්පත්ති ඥානය පිණිස දිව්‍ය සෝත ඥානය පිණිස ප්‍රාර්ථනාවක් මට නැති 96 230 තේර ගාථා පාළි අතවශ්‍ය මේ ඒ පොත්වල තියෙන සටහන් මම දක්වන්නේ මොකද යම් විදියකින් ඔය කට්ටියට පොඩ්ඩක් හරි විස්තර කරගන්න පුළුවන් වුණොත් ගොඩක් හොඳයි අපි ඒකට ඊළඟට කරුණා කළා සංවර කතා එන්න බලන්න කරුණා කළා තවත් ටිකක් හරි ඉස්සරහට යා ගන්න පුළුවන් වුණොත් ගොඩක් වටිනවා අපිට මේ ටික ඉස්සර කරගන්න එම්ද අපිට ගැටලු නැහැ මේක දැන් සංවර කතාවේ තියෙන තවුතුසා වැසි දෙවියන් වෙන්කොට තවුතුසා දැති දෙවියන් පටන් කොට ඉන්මතු දෙවියන් කෙරෙහි පංච වේර නැති හේයින් සංවර ඇති ලබ්ධිගත් වාදීහු ඇත උන්ගේ වාද බිඳුනට වේර කියන්නේ තරහ කේන්ති කෝප ආදී දේවල් එතකොට පංච වේර සංවර එතකොට
නැතියෙන් සංවර ඇති පංච වේර නැති හේන් සංවර ඇති ලබ්ධගත්වා සංවර කියලා කියන්නේ හික්මිච්ච එතකොට පැහැදිලි වෙන්න මෙතන අපි චුට්ටක් කල්පනාවට මේක අපිට අරගෙන යන්න පුළුවන් එතකොට මෙතන සංවර කියන වචනේ සංවර නම් මොනවද වෙන්න ඕන සංවර නම් කියන්නේ නෝන සංවර කියන එකේ තේරුම අසංවර සංවර නම් අසංවර තියෙනෝනේ අසංවරයට අපි සංවර කරන්න මොකද්ද කරන්නේ අපි සීලයක සමාදන් වෙනවා නැත්නම් විරතියක සමාදන් වෙනවා සංවර කායේන වාචාය සංවර අන්න හරි ඒ කියන්නේ මේ කාය කර්ම වචී කර්ම වචී කර්ම මනෝ කර්ම එතෙන්ට එන්නේ නැහැ කාය කර්ම වචී කර්ම අපි සංවර කර ගන්නවා එතකොට අපිට පුළුවන් අපිට සංවර වෙන්න තෞතිසා වැසි දෙවියන් පටන් කොට ඉන්මතු දෙවියන් කෙරෙහි පංච වේර නැතියෙන් සංවර ඇති ලබ්ධිගත් වාදීහු ඇත එක් කොටස කල්පනාවට ගන්න ඒ කොටසේ තියෙන ඒ කතාව සම්පූර්ණයෙන්ම විස්තර කරන ආකාරය තියෙනවා එතන විස්තර කරන්න කරුණාවෙන් හරි දීපේට වෙන හරි සංවර වෙන නම් අපි සීලයක පිහිටන්න ඕන කාය කර්ම වචී කර්ම සංවර කරලා අපි සීලයේ පිහිටන්න ඕන එතකොට සම්මා කම්මන්ත සම්මා වාචා එතකොට ඒව තියෙන්න ඕන එතකොට දෙවියන් කෙරෙහි සංවරයක් ඇද්ද ඔව් තියෙනවා එසේය දෙවියන් කෙරෙහි සංවරයක් ඇද්ද ආමන්ත අති දේවේසු අසංවරෝති න හේවං අතබ්බෝ අසංවරය ඔතන කියවෙන්න ඕන අති දේවේසු අසංවරෝති න හේවං අතබ්බෝ නත්ති දේවේසු අසංවරෝති අනිත් පැත්තට අහන බලන්න තුන්වෙනි ප්‍රශ්නේ අසංවරයෙන් සංවරය සීලනෝ දෙවියන් කෙරේ සංවරයක් ඇද්ද බලන්න දෙවියන් කෙරේ අසංවරයක් නැද්ද දෙවියන් කෙරේ අසංවරයක් නැද්ද අන්න ආමන්ත දෙවියන් කෙරේ සංවරේ නැද්ද එසේ නොකිය යුතුයි බලන්න දෙවෙනි ඒකම කියන ආකාරයේ කරුණාවෙන් පැහැදිලි කරගන්න කරුණාවෙන් එතකොට තුන්වෙනි ප්‍රශ්නය අහනවා නනු අසංවරෝ සංවරෝ සීලං අත්ති දේවේසු සංවරෝති ඔන්න අහන අසංවරයෙන් සංවරය සීලය නේද දෙවියන් කෙරෙහි සංවරයක් ඇද්ද එතකොට කියනවා එසේය ඔව් අසංවරයෙන් සංවරය සීලය තමයි දෙවියන් කෙරෙහි සංවරයක් ඇද්ද කියලාම ඔව් මේ ප්‍රශ්නේ සිංහල පැත්තේ එන්නේ ඒ විදිහට අසංවරයෙන් සංවරය තමයි සීලය දෙවියන් කෙරෙහි සංවරයක් ඇද්ද කියලා ඔව් කියනවා එතකොට නැවත කියනවා අත්ති දේවේසු අසංවරෝ නම අසංවරං සංවරෝ සීලන්ති නැවතත් අහනවා තුන්වෙනි එකේ දෙවෙනි ප්‍රශ්නේ යම් අසංවරයකින් සංවරය සීලයේ වේද දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇද්ද න හේවං අත්තබ්බෝ කියනවා දැන් බලන්න කරුණාවෙන් විස්තර කරන ආකාරය තුන්වැනි පිටෙන් මේ කොටස් මේ විදියටම තියෙනවා දිගින් දිගට එකක් නෑර මම කරුණාවෙන් ඉල්ලනවා මහත්මයලා නෝනලා කිසි කෙනෙක් මේ කුඩා ඡේදයක්වත් අත්හරින්නේ නැතුව සිංහල පැත්තයි පාලි පැත්තයි එක හා සමාන වේලාව යන්න අරින්න වේලාව ගියාට කමක් නැහැ අපි කියවල බලංගට ඕන කියවීම අනිවාර්යම ඕන හේතුව මේ පාලි වචන උච්චාරණය කිරීමේ හුරු පුරුද්දක් පාලි වචන උච්චාරණය කිරීමේ හැකියාවක් ඇති කරන්න ඕනමයි එක දෙවෙනි කාරණය වචනවල තේරුම් නුත් එක්ක
ග්‍රහණය කරගන්න ඕන නිසා සිංහල පැත්තත් කියවන්න. ඒක අඩුපාඩුවක් වුණොත් යම් විදියකින් විපරම් කරන්න පැහැදිලි කරගන්න පුළුවන් වේවි. ඒක නිසා කරුණාවෙන් තුන්වන්නේ පිහිටෙන් අද මේ කොටසෙන් අපි විස්තර අපි නතර කරන්න බලනවා. ඊළඟට එතන ඉඳලා අද 10 වෙනි කතාව ඉඳලා තව චුට්ටක් වේගවත් වෙන්න ඕන කියලා මට හිතෙනවා. මොකද අඩු වශයෙන් කතා 10ක්වත් මේ පැය දෙක ඇතුලේ කතා 10ක්වත් කරගත්තොත් මේක මේ පොත් දෙක ඉවර කරගන්න පුළුවන්. හැබැයි තවත් පොඩි කාරණයක් මට හිතට ගැළපෙන මට හිතට ඔළුවට දැනෙන එහෙම නැත්නම් මහත්යලට නෝනලාට හිතට ඔළුවට ගැළපෙන දැනෙන දේවල් තියන්න වඩා විස්තරණය කරනවා. වැඩිපුර විස්තරණයක්, වැඩිපුර ක්‍රමයක්, වැඩිපුර දැන්වීමක් කරනවා. මොකද විභාගෙට ඒ විශේෂිත දේවල් සමහර විට එන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී නෝනලා මහත්ලා නිස්සද්ද වෙන්න එපා. කරුණාවෙන් අපි මේක තව ටිකක් කරමු කියලා යෝජනා කරන්න. ඒකට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මටත් මගෙත් හිතේ යම් යම් සටහන් තියෙනවා මේ ඡේද මේ කතා වැඩිපුර විස්තර කරන්න ඕන කියලා. එහෙම අවස්ථාවලදී අපි බලමු. තෙරුවන් සරණයි සර්. මේ සංවර කතාවේදී මේ තුන්වෙනි ඡේදයේ සම්පූර්ණයෙන්ම ලොකු විස්තරයක් යනවා මේ හරි විශාලයි බලන්න. තුන්වෙනි ඡේදයේ පුදුම විස්තරයක් යන්නේ. සංවරය ඇතියි කිය යුතුයිද යම්මස ඇති නොකිය යුතුයිද එහිලා යමක් කීයේ නම් මේ ඒ තවත් පොඩි කාරණයක්. ඒකේ මේ අසංවරෝ සමහා අසංවරෝ සංවරෝ ශ්‍රීලන්තේ තවත් පොඩි කාරණයක්. ඒ කොටසේ බලන්න මෙන්න මේ කොටස. මෙතන තියෙන්නේ ඔතන මේ අනුയോഗය. ඒ කොටස අත් වශයෙන්ම දීර්ඝව සිංහල පාලි දෙපැත්තම එකට කියවන්න. එතකොට ඒකේ තියෙන වචන වල පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. ඒක නිසා ඒක අපි ඊළඟ දවසේ අපි සාකච්ඡාවට ගනිමු. අපි ඊළඟ දවසේ සාකච්ඡාවට ගන්න ඕනේ. එතන ඉඳලා අපි කරගෙන යමු. තුන්වැනි පිටෙන් ඒ දිගට තියෙනවා ඒක විස්තර කරන තැන. ඒකෙස අනුලෝප තපන ආරෝපණ පාපන ඒ ඔක්කොම තියෙනවා. ඒක තියෙනව නෝන ටිකක් අපි ඒක මේ පොඩ්ඩක් කතා කරමු ඊළඟ දවසේ උනත් කමන්නේ. ඊළඟ දවසට අපි ගනිමු. ඒක මේ ඒව තියෙනවා. සීලේ අසංවරය කොච්චරද කියලා කියනවා. අසංවරය ඇති නොකිය යුතු ඇති යමෙක් කියන මේ මිත්‍යා. අසංවරය ගැන ලොකු දීර්ඝ විස්තරයක් තියෙනවා. එතන අපි චුට්ටක් කල්පනාවට අරගෙන ඒක තව චිත්තක් විස්තර කරමු තුන්වැනි පීඨයෙන් ඊළඟ දවසේ. හරි. තුන්වැනි පීඨයෙන් ඔය කට්ටිය දැන් මට මගේ ළඟ තව මධ්‍යයට අවසානට නෙවෙයි මධ්‍යයට ප්‍රශ්න පත්‍ර 4ක් තමයි තියෙන්නේ. ඒක මම එවනවා. දැන් ওই කට්ටිය මධ්‍යයේ උත්තර ලියන්න. මගේ උත්තර දිහා බලන්නේ නැතුව මගේ උත්තර බලන්න කියවල පැත්තකින් තියලා වහලා උත්තර ලියන්න. උත්තර ලියලා හරි ගස්සලා තියන්න. මේ තැපැල් වැඩ කරන්න උනාම තැපැලට දාන්න. එතකොට මට ලැබෙයි මම උත්තර බලලා කියලා අඩුපාඩු හදන්න ඕන. ඒක කරන්න අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඊට පස්සේ
මම අවසානත් ප්‍රශ්න පත්‍ර උත්තර සියල්ලම හදලා තියෙනවා. ඒකත් ඔය කට්ටියට ලැබෙන්න සලස්වනවා. ඒක නිසා තුන්වැනි පිටෙන් හැමෝම උත්සාහ කරන්න දෙයියෝ පිට වෙලා හතරන් දෙයියෝ ආරස කරගෙන හැමෝටම ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එහෙමනම් අද දෙයයන්ට පින් දෙමු. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශට්ඨාට බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ලෝක සම්සාසනං තිරං රක්ඛන්තු ලෝක සම්බුද්ධ දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.